Net FM Unlimited. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. බදාදා net FM Unlimited දේශපාලන සංවාදය අපි ආරම්භ කරන්නේ. මම හිතන්නේ අද අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් වුණා. අපේ රටේ ඉතිහාසයේ එවැනි සිදුවීමකට මීට පෙර මුහුණ දීලා නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් පත් කරගත්තු පළවෙනි අවස්ථාව. රනිල් වික්‍රමසිංහ වැඩ බලන අග්‍රාමාත්‍යවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් වුණා. කොහොම වුණත් දේශපාලනමය වශයෙන් තිබුණු අස්ථාවර බවට පාර්ලිමේන්තුව තුළින් යම් විසඳුමක් අවශ්‍යයි කියලා ඉල්ලද්දී ඊට විසඳුමක් ලැබුණා. එය කොතරම් දුරට ප්‍රායෝගික විසඳුමක්ද, එළිය සමාජය පිළිගන්න විසඳුමක්ද සහ එතනින් එහාට තත්වය කෙබඳුද, අපි ඒ පිළිබඳව අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා බොහොම කැමැත්තෙන් ඒ පිළිබඳව කතා කරන්න අපි ආරාධනා කළා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ධම්මදිසානායක මහත්මයාට අයිබෝන් ආචාර්යතුමා. අයිබෝන් මනෝජ්. දැන් දේශපාලන අස්ථාවර බවක් තිබුණ ආචාර්යතුමා පහුගිය කාලේ. මම හිතන්නේ රාජ්‍ය පරිපාලනය පැත්තෙන් ජන සමාජයේ පැත්තෙන් ඉල්ලුවා යම් දේශපාලන ස්ථාවරත්වයක් අපි ආර්ථිකමය වශයෙන් සෑහෙන බිඳ වැටීමකට ලක් වෙලා ඉන්න වෙලාවේ අද අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගත්තා. එතකොට ඒකට විසඳුමක් ලැබුණා. පාර්ලිමේන්තුවේ 225න් 134ක කැමැත්තත් එක්ක. එතකොට මේ වෙලාවේ මේ අපි විසඳන්න යන ප්‍රශ්නයට යම් උත්තරයක් ලැබිලද තියෙන්නේ. මනෝජ්, මෙහෙමයි. එකක් තමයි මේ උත්තරයක් ලැබෙන්න කාලයක් නැහැ. විශේෂම ගත්තොත් එහෙම අද අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තේරිපත් වුණා පමණයි. මම හිතන්නේ ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ කාර්යභාරය හුදු පුජ්‍යලික කාර්යභාරයක් නෙවෙයි. විශේෂම ගත්තොත් එහෙම සමාජය තුළ තිබුණු අති දැවැන්තෙල්ලීමක් තමයි රටේ පවතින දේශපාලන අර්බුදයට ඇත්තටම අස්ථාවර භාවයකට එහා ගිය එක්තරා විදිහේ දැවැන්ත දේශපාලන අර්බුදයක් නිර්මාණය වුණා. ඒ දේශපාලන අර්බුදයේම ප්‍රතිඵලයක් විදිහට රට කාලාන්තරයක් තිස්සේ මේවා ඇත්තටම ඓතිහාසිකව සෑහෙන කාලයකින් නම් වර්ධනය වුණු දේවල් දැවැන්ත ආර්ථික අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඒතර එහෙම එකදී මේ රටට දේශපාලන ස්ථාවර භාවයක්, අර්බුදය සමනය කරගත්ත දේශපාලන ස්ථාවර භාවයක් අවශ්‍ය වෙන්නේ හුදු දේශපාලන කරුණුකාරණා විසඳා ගන්න විතරක් නෙවෙයි මනෝජ්. විශේෂයෙන්ම ගත්තොත් එහෙම රටේ විශේෂයෙන්ම ගත්ත පොදු මහ ජනතාව මුහුණ දෙමින් සිටින අති භයානක ආර්ථික, ඒ වගේම ගත්තොත් එහෙම සමාජීය, තව පැත්තකින් ගත්තොත් එහෙම ආරක්ෂාව. මම මේ ආරක්ෂාව කියන්නේ වෙන රටවලින් හරි බෝම්බ වලින් හරි ආරක්ෂාව නෙවෙයි. ඒ කියන්නේ එක්තරා විදිහේ අනාරක්ෂිත හැඟීමක් තියෙනවා. ඒ වගේම මානසික වශයෙන් ගත්තොත් අතිදැවැන්ත කාංශාවක්, අතිදැවැන්ත ආතතියක්, මනුෂ්‍ය සම්බන්ධකම් මුළුමනින්ම බිඳ වැටලා යාම් ඊම් කියනවා ඇන හිටලා. ඉතින් එක්තරා විදිහකට මනුෂ්‍යයන්ගේ සමාජ ජීවිතය මුළුමනින්ම අර්බුදයට ගිහිලා තියෙනවා. ඒතර මේ සමාජ ජීවිතය නැවත කොහොමද අපි යම්කිසි මට්ටමකට, ප්‍රශස්ත මට්ටමකට කෙසේ වෙතත් යම්කිසි මට්ටමකට ගෙන එන්නේ කොහොමද කියන දැවැන්ත ප්‍රහේලිකාව තමයි සමාජය ඉස්සර අපිට තියෙන්නේ. එතකොට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුගේ කාර්යභාරය විදිහට සමාජයේ බලාපොරොත්තු වන දේ තමයි මෙන්න මේ කාරණාවලට එක්තරා විදිහේ ක්ෂණික කියන්නේ දවසෙන් දෙකෙන් නෙවෙයි, නමුත් යම්කිසි සැලකිය යුතු කාලයකදී, කෙටි කාලයකදී යම්කිසි විදිහේ පිළිතුරු ටිකක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එimhe කොහොමද රට තුළ එක්තරා ආකාරයට විසිරී තිබෙන නැත්නම් කඩා වැටී තිබෙන නීතිය සහ පිළිවෙල ස්ථාපිත කරන්නේ කියන කාරණය. මොකද හේතුව අපි ඉන්ධන පෝලිම් වල දැක්කත්, හැම තැනකම දැක්කත්, සාමාන්‍ය ජන හැසිරීම දැක්කත් අපිට පේන දෙයක් තමයි පාලකයන්ගේ හැසිරීමත් එහෙමයි, පරිපාලකයන්ගේ හැසිරීමත් එහෙමයි. නීතිය සහ පිළිවෙල රැකෙන බවක් පේන්නේ නැහැ. මොකද නීතිය සහ පිළිවෙල නොරැකෙන සමාජයක ජන ජීවිත ඉතාමත්ම අසරණයි සහ අවිනිශ්චිතයි. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඔය අවිනිශ්චිතභාවයේ මැද වර්ධනය වෙනවා මේ
වර්ධනය වෙලා තියෙනවා මේ මනෝජ් විශේෂම ගත්තොත් එහෙම ලෝක ආහාර වැඩසටහනේ සංඛ්‍යාලේඛන මෑතකදී මම පුවත්පතකින් කියවුවා මේක ලෝක ආහාර වැඩසටහන විසින් ඉදිරිපත් කරාය කියන තොරතුරු තමයි පුවත්පතේ තිබුණේ. දැන් වෙන විට අපේ රටේ ඊළඟ ආහාර වේල පිළිබඳ අවිනිශ්චිතභාවයෙන් පෙළෙන මනුෂ්‍යයන්ගේ ප්‍රමාණය මිලියන 6.26ක්. ඒ කියන්නේ 62 ලක්ෂ 6,000. 60,000ක්. 62 ලක්ෂ 60,000ක් මමගේ ගණන් හරිනම් අවිනිශ්චිතභාවය. අවිනිශ්චිතභාවය. ඒ කියන්නේ ඊළඟ ආහාර වේල ගැන අවිනිශ්චිතභාවය. ඒ කියන්නේ අපිට තියෙන්නේ අපි වගේ පහළ මැද පාන්තියට තියෙන්නේ ඊළඟ බෞසරය පිළිබඳව තියෙන අවිනිශ්චිතභාවය. නමුත් මං හිතන්නේ අපිත් අතෙන්ට යමින් ඉන්නේ. අර 62 ලක්ෂ 60,000ට එකතු වෙමින් පවතින පිරිසනේ අපිත් ඉන්නේ. එතකොට අති දැවැන්ත ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ අවිනිශ්චිතභාවය. මේක සරලයි කියලා කාටද හිතෙන්න පුළුවන් මනෝජ්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ශාරීරික අවශ්‍යතාව කියන එක ස්වභාවධර්ම ඉවසන්නේත් නැහැ. ස්වභාවධර්මයේ කොටසක් වුණු මිනිස්සු ඉවසන්නේත් නැහැ. ඉවසන්න බෑ. බඩගින්න දවස් කීයක් ඉවසන්නද? ඒතර එහෙම ගත්තට පස්සේ අති දැවැන්ත අර්බුදයක් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙන හැම පැත්තකින්ම. එතකොට අවශ්‍ය වෙනවා නේද මනෝජ්? අනුප්‍රාප්තිකව පත්වෙන ජනාධිපති ධූරය කියන එක එක්තරා ආකාරයේ ප්‍රශස්ත අතරමැදියෙකුගේ කාර්යභාරය කරන්න සිද්ධ වෙනවානේ. මොකද්ද මේ අතරමැදියාගේ කාර්යභාරය? ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එimhe සාමාන්‍යයෙන් අපි වගේ කලාපවල ආසියානු කලාපේ බොහෝ දුරට දකුණු ආසියානු කලාපේ බරපතල විදිහට සාමාන්‍ය නායකයන්ට මේ තියෙන අමුතු මේකක්. ඒ කියන්නේ නායකත්වය එකක් වුන් රස විඳිනවා. ඒ වගේම සමාජයේ බොහෝ අයගේ තියෙනවා නායකත්වයේ වන්දනා කිරීමකුත්. ඒ වන්දනාව කෙනෙක් රස විඳිනවා, තව කට්ටියක් වන්දනා කිරීම සිද්ධ කරනවා. ඉතින් මේක ටිකක් මේ පොඩි ෆැසිස්ට් ගති ලක්ෂණයක්. එහෙම ගත්තොත් එහෙම අපේ රටේ පාලකයොත් ෆැසිස්ට්, ජනතාවත් ෆැසිස්ට්. මොකද ජනතාවගේ පැත්තෙන් එනවා නායකත්ව වන්දනාව, පාලකයන්ගේ පැත්තෙන් එනවා තමන්ගේ නායකත්වයේ උත්කර්ෂයට නම් වාගෙන ඒක රස විඳීම කියන එක. මම හිතන්නේ මේ දෙකම නොතිබිය යුතු කාරණා. මොකද හේතුව සමාජ වෙනුවෙන් වැඩ කරන්න නම් එහෙම තියෙන්න බෑනේ. එතකොට අර අතරමැදියාගේ කාර්යය අමතක වෙලා අතෙන්ට පොලාපනිනු නැත්නම් එතෙන්ට මේ විතං වෙන්න පුළුවන් මේ කාරණේ. එතකොට මේ අතරමැදියාගේ කාර්යභාරය විය යුත්තේ අපි සමාජය තුළ නිරීක්ෂණය කරපු දෙයක් නේ මනෝජ්. එකක් තමයි අති දැවැන්ත අර සමාජ අර්බුදය මත පදනම් වුණු සමාජ මේ නොසන්සුන්තාවයක්. ඒක එක පැත්තකින් ගියාට පස්සේ සමාජ අරගලයක් බවට පත් වෙලා තියෙනවා අපි දැක්කා. මම දන්නේ අද හෙට මොනවා වේද කියන එක නැත්නම් ඊට පස්සේ මොනවා වේද කියන එක. නමුත් අපි එහෙම දැක්කා. මේ මොහොත වෙනකම් අපි දැක්කා. එතකොට සමාජ අරගලය එක්තරා ආකාරයකට පසුකාලීන වෙනකොට එක්තරා විදිහේ දේශපාලන යෝජනා සමාජයට ඉදිරිපත් කරන නැත්නම් පාලක පිරිස් වලට ඉදිරිපත් කරන තැනකට ගියා. මේ වෙන විට අපි දැක්කා මේ විශේෂම විවිධ යෝජනාවල ලියනවා මෙන්න මේකයි වෙන්න ඕනේ කියලා. ඊළඟට ලංකාවේ මම මෙච්චර විශ්වාස කරන්නේ නැහැ දේශපාලන පක්ෂ ලංකාවේ තියෙනවා කියලා. නමුත් යම් දේශපාලන පක්ෂ විදියට නාමකරණය වුණු කල්ලි ඒ කල්ලි ඇතුළේ තියෙනවා ටිකක් හිතන මතන සමහර අය. ඔවුන් එකතු වෙලත් ඉදිරිපත් කරා යෝජනාවක් සමාජයට. මොකක්ද ඒ යෝජනාව? මේ අර්බුදයෙන් ගැලවෙන එක ගැන හිතන්න සහ අර්බුදයෙන් ගැලවීම සඳහා යම්කිසි මැදිහත් වීමක් කරන්න අපි එකක් තමයි අංක 1 සර්ව පාක්ෂික සම්මන්ත්‍රණ සාකච්ඡාවක් පටන් ගමු කියන එක. ඒකේ නොනවති ඉස්සරහට ගියා සර්ව පාක්ෂික මම නම් කියන්නේ සර්ව පාර්ශවීය වෙන්න ඕනේ කියලා. නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ කියන කාරණේ. ඒතර එක්තරා මොහොතක් ආවා අර විධිමත් අපි එහෙම විධිමත් කියලා කියමු. ඒ කියන්නේ ලියාපදිංචි හොඳ වචනේ. ලියාපදිංචි දේශපාලන පක්ෂ බොහොමයක් ඉදිරිපත් කරන යෝජනායි එළියේ අර සමාජ විරෝධී මේ විරෝධතා ව්‍යාපාරවල ඉන්න මේ පිරිසයි ඉදිරිපත් කරන යෝජනාවල එක්තරා විදිහේ මේ සමානකමක් අපිට දකින්න ලැබුණා. මොකද සර්ව පාර්ශවීය ආණ්ඩුවක් පිළිබඳව මේ විරෝධතා ව්‍යාපාරනොත් අදහස් මතුවෙන්න පටන් ගත්තා. ලියාපදිංචි දේශපාලන පක්ෂ වලිනුත් අදහස් ඉදිරිපත් වෙන්න පටන් ගත්තා. ඒතර එවැනි වාතාවරණයක් මැද තමයි විරෝධතා ව්‍යාපාර ගොඩක් උත්සන්න වෙලා හිටපු ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලාස් වෙන්නේ.
ඒකම ගත්තොත් එහෙම ඊට පෙර හිටපු අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලාස් වෙන්නේ එහි ඒ වෙනුවට අග්‍රාමාත්‍ය ධූරේ රනිල් වික්‍රමසිංහ මහත්මයා වැඩ බාරගන්නේ. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගියාට පස්සේ ඒ වෙනුවට වැඩ බලන ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ මේ කියන විවිධ පාර්ශවවල මහා සමාජ ගැටුමක් අභිමුඛයි. එහෙමනේ සිද්ධ වුණේ. දැන් ඉතින් පස්සේ තමයි දැන් අද සිද්ධිය අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ මේක ඉවෙන්ට් එකක් ඇත්තටම ගත්තොත් එහෙම අද දැන් අද මේ ප්‍රතිඵලයත් එක්ක බැලුවොත් දමදිසානායක ආචාර්යතුමා හොඳ ස්ථාවර පත්වීමකට පාර්ලිමේන්තුව ඇතුළු ඉඩ හදලා තියෙනවා. ඔව්. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට විරුද්ධව හම්බුනේ ඡන්ද 85යි. ඔව්. ඡන්ද 75ක් වුණා නම් එතනට 3න් 2යි බලය. ඔව්. 134ක් හම්බ වෙලා තියෙනවා. ඡන්ද 2ක් පාවිච්චි කරේ නැහැ. ඡන්ද 4ක් ප්‍රතික්ෂේප වුණා. එතකොට ඒ 6ත් අපි නිකමට එකතු කරලා බලමු. ඒ විරුද්ධ ඡන්ද නෙවෙයි කියලා 140යි. තව ඡන්ද 10ක් හම්බුණා නම් 3න් 2ක පාර්ලිමේන්තු බහුතරයකින් පත් වෙන ජනාධිපතිවරයෙක්. ඉතින් එතකොට පාර්ලිමේන්තුව ඇතුලේ හොඳ ස්ථාවරත්වයකින් බිහි වුණු ජනාධිපතිවරයෙක්. ඔව්. දැන් මේක කාරණේ මෙහෙමයි මනෝජ්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු ආයතන ව්‍යුහය තුළ මේ බලයටපත් වුණු ජනාධිපතිවරයාව ඉවත් කිරීම හෝ එහෙම නැත්නම් ඔහුට එරෙහිව දෝෂාභියෝගගෙන එන එහෙම හෝ හිතන්නවත් බැරි දෙයක්. ඔව්. ඒ කියන්නේ ඔහුට අති විශාල බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ තියෙනවා. ඔව්. මම පුංචි බාධාවක් කරොත් දැන් ව්‍යවස්ථාමය රාමු ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතිය අපි පාලනය වෙන ලියවිල්ල. එතකොට ඒ අනුව බැලුවොත් ඊටාම ස්ථාවරව අද පාර්ලිමේන්තුවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉන්නවා. දැන් රටේ අග්‍රාමාත්‍යවරයෙක් හිටියා ජනාධිපතිවරයෙක් හිටියා. දැන් මැයි 9 වෙනිදා දවල් තිබුණු තත්වයට වඩා හාත්පස වෙනස් තත්වයක් හවස් වරුවේ සිද්ධ වුණා. අගමැතිවරයා ඉවත් වුණා. ජූලි 9 වෙනිදා ජනාධිපතිවරයාත් ඉවත් වෙලා යනවා. ඒ කියන්නේ අපේ රටේ ලොකු ජනමතයකින් පත් වුණු 69 ලක්ෂයක ජනමතයකින් පත් වුණු ජනාධිපතිවරයා. එතකොට දැන් මේ හැම එකක්ම ව්‍යවස්ථාව ඇතුලේ නීතිය ඇතුලේ ඊටාම සුරක්ෂිතයි. අග්‍රාමාත්‍ය ධූරය ජනාධිපති ධූරය සහ ව්‍යවස්ථාමය රාමුව ඇතුලේ අදපත් වුණු අනුප්‍රාප්තික ජනාධිපති ධූරය. එතකොට හැබැයි සමාජයෙන් එල්ලවන පීඩනය හමුවේ නීතියට වඩා වෙනස් ප්‍රතිඵලයක් ඊට පස්සේ දකින්න භුක්ති විඳින්න වෙනවා. මේ නොගැලපීම කොහොමද සිද්ධ වෙන්නේ? මෙහෙමයි. දැන් වෙනවද කියන එක අපි තාම දන්නේ නැහැ. අපිට අවස්ථා දෙකකදී වුණානේ. අවස්ථා දෙකකදී වුණා. අපි ඔව් එහෙම ඒ කියන්නේ අසුබවාදී තැන්වල ඉන්න හොඳ නැහැ. නමුත් සමාජයෙන් එල්ලවන ප්‍රතිරෝධය දැන් අද දවසෙත් අද දවලුත් අරගල භූමියේ ජනතාව අරගල කරුවන් මාධ්‍ය හමුවක් තියලා වෙනදට වඩා ශක්තිමත්ව නැගී සිටීමේ අවශ්‍යතාවය කිව්වා. වෙනදට වැඩිය හයියට අපිත් එක්ක ඇවිල්ලා ඊට ගන්න කියලා කිව්වා. ඒතකොට යම් ප්‍රතිරෝධයක් එතන තියෙනවා. අනිවාර්යයෙන්. ඔව්. එවැනි ප්‍රතිරෝධයක ප්‍රතිඵල දෙකක්නේ අපි මැයි 9 සහ ජූලි 9 දැක්කේ. ඒකත් එක්ක මම ඒක උදාහරණයක් ගත්තා. ඒතම හොඳ පැහැදිලි කිරීමක් ඒක මනෝජ්. මම කියන්නේ මෙහෙම එකක්. දැන් අපි ගත්තොත් එහෙම පාර්ලිමේන්තු ආයතනය ඇතුලේ ආයතනික ව්‍යුහය ඇතුලේ මම හිතන්නේ මේ අතිශයම ශක්තිමත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඊළඟට ඔබ ඔය කියන රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළෙත් ඒකේ තියෙන විධිවිධාන වලට අනුකූලවත් යුක්ත ජනාධිපති ධූරයක්. ඒ කියන්නේ මොකද හේතුව? ඒක ප්‍රශ්න කරන්න බෑනේ කාටවත්. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇතුලේ ගත්තත් 1978 දෙවන ජනරජාණුක්‍රම ව්‍යවස්ථාව යටතේ ගත්තත් ඉතාමත්ම විධිමත්ව තේරීපත් වූ පාර්ලිමේන්තුවෙන් තේරීපත් වූ ජනාධිපතිවරයා. මේක මේ කියන්නේ ඔබ පාවිච්චි කරන වචනේ නීත්‍යානුකූල ජනාධිපතිවරයා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. මම මුලින්ම මතු කරපු කාරණයක් තියෙනවා මනෝජ්. රටේ නීතිය හා පර්යාය බිඳ වැටලා තියෙන මොහොතක. නීතිය සහ පිළිවෙල පිළිබඳව කාගේවත් ඒ තරම් ලොකු විශ්වාසයක් නැති සන්දර්භයක නීත්‍යානුකූල භාවය පිළිබඳව කාරණේ ඒ තරම් සුවිශේෂී නැහැ. මම හිතන්නේ ඔබ පැහැදිලි කරපේකේ එකක් මම මේ කියන්නේ නීත්‍යානුකූල භාවය සම්බන්ධ කාරණේ ඒ තරම් සුවිශේෂී නැහැ. එහෙනම් අවශ්‍ය වෙන්නේ මොකද්ද? අපි හැමදාම මේ මහා කැළඹිලි සහගත ගමනක් යනවාද ඉස්සරහට. දැන් එතකොට නම් මම මෙහෙම යෝජනාවක් කරන්න. යෝජනාවක් අපි කරාට වැඩක් නැහැ, ඒක වෙනම කතාවක්. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා කියන්නේ පාර්ලිමේන්තුව තුළ ස්ථාවර ජනාධිපතිවරයෙක්. මේ බය වෙන දෙයක් නැහැ නේද? يعني පාර්ලිමේන්තුවෙන් අර තර්ජනයක් නැහැනේ. දැන් එහෙම නැත්නම් විසඳන්න තියෙන්නේ මොකද්ද? පාර්ලිමේන්තුවේ විසඳන්න ප්‍රශ්නකුත් නැහැනේ.
මොකද පාර්ලිමේන්තුවේ ඉන්න අයට එහෙම ප්‍රශ්න නැහැ. මොකද දැන් අපිට යන්නේ මම නැතිවන යන්න එන්න ඉන්ධන ටිකක් වත් නැතුව අපි ඉන්නේ. අපේ කට්ටිය යන්නේ නැහැටි අපිට තේරෙනවා. ඒකට එහෙම ප්‍රශ්න නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ හැසිරෙන විදිය, කතා බහ කරන විදිය, ඔවුන්ගේ මාතෘකා ඔවුන්ගේ මූණු දැක්කට පස්සේ ඉතින් හරි ජනතාවට තරම් ප්‍රශ්න නැහැ කියලා හොඳටම පේන්න තියෙනවා. එහෙනම් දැන් අලුත් ජනාධිපතිට විසඳන්න පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රශ්නයක්වත් නැහැ. පාර්ලිමේන්තුව ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. අපි හිතමුකෝ දැන් ඕක ආවයි කියලා අර මේ තියුණු තරංගකින් ඡන්ද එකකින් දෙකකින් වගේ වුණොත් ටිකක් අවදානමක්. මේක විශාල ප්‍රමාණයකින්නේ. විශාල ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන්නේ. එහෙමනම් දැන් වෙන්න ඕනේ මොකද්ද? ප්‍රශ්නේ තියෙන්නේ එහෙමනම් එළියේ. අර්බුදේ තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් එළියේ. පීඩාව විඳින මිනිස්සු ඉන්නේ පාර්ලිමේන්තුවෙන් එළියේ. ප්‍රශ්න තියෙන මිනිස්සු ඉන්නේ පාර්ලිමේන්තුවෙන් එළියේ. ඒතකොට දැන් අලුත් ජනාධිපතිවරයාගේ වගකීමක් නේද අර ප්‍රශ්න කෙරෙහි මැදිහත් වෙන එක. දැන් අපි යෝජනා කළේ උත්තේ මේ මැදිහත් වීම අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත් වීමක් විය යුතුයි කියන එක. මොකද හේතුව විවිධ මාධ්‍යයන් තියෙනවා දේවල්ට මැදිහත් වීම කියන එක 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 ආකාරයෙන් මැදිහත් වෙන්න පුළුවන් නේ මනෝජ්. එතකොට අති දැවැන්ත සමාජ අර්බුදයක් තියෙන අති දැවැන්ත සමාජ පීඩාවකට ලක් වෙලා ඉන්න පොදු ජන සමාජයත් එක්ක ඉතාමත්ම විධිමත්ව ගනුදෙනු කරන්න පුළුවන්. මොකද එක පැත්තක් හොඳටම ශක්තිමත් නිසා. හැබැයි ඕන මෙහෙමත් පුළුවන්නේ. ශක්තිමත් නිසාම මට චැලෙන්ජ් කරන්න කවුරුත් නැහැ කියලා වැඩ කරන්නත් පුළුවන්නේ. ඔව්. නමුත් මං හිතන්නේ වඩා වැදගත් වෙන්නේ පාර්ලිමේන්තුව තුළ තියෙන තමන්ගේ ශක්තිමත් භාවය උපයෝගී කර ගනිමින් මේ මහා අර්බුදය විසඳීම සම්බන්ධව මැදිහත් වෙන එක. ඔන්න මැදිහත් වීමේදී තමයි මට හිතෙන්නේ මනෝජ් ඉතාමත්ම පරිස්සම් වෙන්න වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඔව්. ඒ හේතුව තමයි එකක් තමයි දැන් මේක 1982 තුන. මං හිතන 82 තමයි ජනමත විචාරණය තිබුණේ. 1982 ජනමත විචාරණයෙන් ආපු දේ තමයි 77 බලයට පත්වුණු ආණ්ඩුව එම සංයුතිය සහිතවම තව අවුරුදු 5ක් ඉස්සරහට ගෙනියන්න කැමැතිද අකමැතිද? එතකොට මතකයි මේ අපි මේක තර්ක කරා ඒ කාලේ අපි ඉතින් කාලේ එච්චර වයසක අය නෙවෙයි. නමුත් පස්සේ කාලේ නම් ටිකක් මේක විධිමත්ව අපි කතා කරා. ඒක තමයි එළියේ බලතුලනයයි. ඒ කියන්නේ එළියේ බලතුලනය කියලා කියන්නේ උදාහරණ 77 පාර්ලිමේන්තුව 82 වෙනකොට ඒ ප්‍රමාණයම ලබා ගන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටවන්න බෑ. මොකද හේතුව එකක් තමයි විරුද්ධවාදීන්ගෙන් පලි අරගෙන සිරිමාටි බණ්ඩාරනායකගේ මුළුමනින්ම ප්‍රජාතිය අහෝසි කරලා ඊළඟට ගත්තොත් එහෙම 80 ජූලි වැඩ වර්ජන ඔය මේ කියනුකි දවල පත්‍රිකා ප්‍රශ්න මේ ගොඩාක් ප්‍රශ්න මැද 82 පාර්ලිමේන්තු මැතිවරණයක් තිබුණා නම් පාර්ලිමේන්තු සංයුතිය අපි හිතමු සිරිමාටි බණ්ඩාරනායකලට බලය ලබා ගන්න බැරි වුණත් ඔවුන්ගේ ආසන ප්‍රමාණය අඩුම ගානේ 100කටවත් උඩට එනවනේ. අපි හිතමුකෝ. එතකොට ඒක එළියේ බලතුලනයයි මේ පාර්ලිමේන්තු ඇතුලේ බලතුලනයයි සමාන වෙනවා. නමුත් එහෙමුනේ නෑනේ 82. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ. මෙතනත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ එළියේ බලතුලනයයි පාර්ලිමේන්තුව ඇතුලේ අපිව දකින්න බලතුලනය අතර ලොකු වෙනසක් තියෙනවා. නැත්නම් ලොකු ગેප් එකක් තියෙනවා. දැන් කරන්නේ මේ ગેප් ෆිලින් වැඩේනේ කරන්න ඕනේ. මේක කරන්නේ කොහොමද? මං කියන්නේ ඒකයි. මම කියන්නේ කවුද ජනාධිපති උනේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. කොහොමද සහ ඒ වෙනුවෙන් මොනවද කරන්න කියන එක අපි ටිකක් දීර්ඝවත් කතා කරන්න ඕන ධම්මදිසානායක ආචාර්යතුමා. සහ මේ මොහොතේ රට සමාජීය වශයෙන් දේශපාලන වශයෙන් ආර්ථිකමය වශයෙන් වැටිලා තියෙන වෙලාවක දේශපාලන පක්ෂ රටේ උමනාව තේරුම් අරගෙන වැඩ කරාද කරනවද කියන එක අදටත් සෑහෙන ප්‍රශ්නාර්ථ සාගත දෙයක්. ඔවුන් කතා කරන දේවල් වලින් ගන්න තීන්දුව වලින් ඒ බව පැහැදිලිව පේන්න තියෙනවා. එතකොට මේ ප්‍රශ්න වලට ප්‍රශ්න විසඳන්න එක්කෝ ඔවුන්ට උවමනාවක් නැහැ නැත්නම් එහෙම දැනුමකුත් නැහැ අවබෝධයකුත් නැහැද කියන කාරණේත් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. අපි මේ ඉන්නේ 2022 ධම්මදිසානායක ආචාර්යතුමා. අවුරුදු 10ක් අපි අවුරුදු 8ක් පස්සට යමු. මේ අවුරුදු 8 ඇතුලේ ජනාධිපතිවරු 4 දෙනෙක් අපේ රට පාලනය කරලා තියෙනවා මේ කෙටි කාලය ඇතුලේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරු. එතකොට විවිධ තීන්දුව తీරන එක වෙනස් වෙමින් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට රටක් විදිහට අපි කොහොමද මෙහෙම
අස්ථාවර ගමනක් ඇතුළේ යන්නේ. අපි දන්නවනේ දැක්මක් කෙටිකාලීන දැක්මක් දිගුකාලීන දැක්මක් අපි එහෙම විෂන් එකක් හදද්දි රටකට උනත් ආයතනයකට උනත් එහෙම ගොඩනැගීමක් තියෙනවානේ. ඒතර මෙහෙම දෙයක් රට ඇතුළේ ක්‍රියාත්මක වෙන්න බෑ. කලාපයේ අනික් රටවල් බොහොම ඉස්සරහට යනවා. අපි නිකන් හැමතැනම හරි අවඥා සාගත විදියට කතා කරනවා බංග්ලාදේශයෙන්ුත් ණය ගන්න උනානි කියලා. හැබැයි 2015 වෙනකොට කලාපයේ වැඩි ආර්ථික වර්ධනයක් තිබුණු රට බංග්ලාදේශය. ඔවුන් 8.8යි අපි 2.6යි. තියෙන තැනින් ගන්න තු නැති තැන් වලින් ගන්න ඒක හරි. ඒ විදිහට කතා කරන එකත් මං හිතන්නේ එච්චර යහපත් නෑ කියලා. ඒ කලාපයේ අනෙක් රටවලුත් සෑහෙන දුර ගමනක් වේගවත් ගමනක් යනවා. මෙහෙම අස්ථාවර කාල සීමාවක් නේ අපි වහු කරන්නේ පහුගිය අවුරුදු 8-10 බැලුවොත් රටක් විදියට කොහොමද අපි මේ දේශපාලන ස්ථාවරත්වයක් නැතුව මේ ඉල්ලන දේවල් බලාපොරොත්තු වෙන දේවල් ඒක පුද්ගල ආදායම් වගේ දේවල් එහෙම කරන්න නම් අපි එකක් තමයි මනෝජ් මේ අපි රාජ්‍ය ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම වෙළඳපොළ පුළුල් කරන්න ඕනේ. දැන් මේක අපබ්‍රංශ වගේ හිතෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඔබ ඇහුවනේ දැන් ජනාධිපතිතුරු 4 දෙනෙක් හිටියයි කියලා. ඉතින් තව පිටිපස්සට ගියොත් එහෙම තව විශාල ප්‍රමාණයක් ජනාධිපතිතුරු විතරක් නෙවෙයිනේ. පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ අගමැතිවරුත් විශාල ප්‍රමාණයක් හිටියනේ. මේ සේරටම බැරි වුණ එක කාරණයක් තමයි වෙළඳපොළට ඉඩ දුන්නා විතරක් නෙවෙයි වෙළඳපොළට ප්‍රබල වෙන්න දුන්නා. ඒ නිසා නියාමනයක් නැති වෙළඳපොළ ඒ වෙළඳපොළ බලයට පත්වන ආණ්ඩුත් එක්ක සඳහන් හදා ගන්නවා. හරි. හැබැයි මම කියන්න දැන් ටිකක් මොකද මේ න්‍යායික කතාවක් විය හැකි. නමුත් මේක එච්චර ගැඹුරු එකක් නෙවෙයි. දැන් අපි බලන්න ගියාම එක පැත්තකින් හැමෝම කෑ ගහනවා මේ නව ලිබරල් වාදය කියලා වචනයක් පාවිච්චි කරනවානේ. මේකට විරුද්ධයිනේ කට්ටිය. ඒ කියන්නේ රැඩිකල් අය විරුද්ධයි. රැඩිකල් වෙන්න හදන අයත් විරුද්ධයි. හදිසියෙ රැඩිකල් වෙන අය නම් මේවා දන්නේ නැහැ. ඒක වෙනම කාරණයක්. එතකොට 1947 ඉඳන් අපිට බැරි වුණා නියමාකාරයේ ලිබරල් රාජ්‍යයක් ගොඩනගා ගන්න. දැන් කාටද ප්‍රශ්නයක් එන්න පුළුවන් ලිබරල් රාජ්‍යයයි නව ලිබරල් වෙළඳපොළයි අතර තියෙන එකතුව මිසක් වෙන මොකක්ද කියලා නෑ. මේක දෙකක්. ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම අනේ සමාවෙන මනෝජ් මට මේක පැහැදිලි කරන්න ඕනේ. නව ලිබරල් වාදයේ දිගුවක් නෙවෙයි. මේ උසස් පෙළත් මේ උගන්වන වැරදි. නව ලිබරල් වාදය කියන්නේ ලිබරල් වාදයේ දිගුවක් නෙවෙයි ලිබරල් වාදයේ විකෘතියක්. ලිබරල් වාදයේ විකෘතියක්. තමාර ගෙවල් ඉන්නේ හිතුවක්කාර චණ්ඩි දරුවෝ ඉන්නේ. කන්ට්‍රෝල් නැහැ ඊට පස්සේ ගෙදරට. හැබැයි පවුලම විනාශ කළා තමයි වැඩේ නවත්තන්නේ. එතකොට ලිබරල් රාජ්‍ය තමයි ලෝකෙ වැඩිපුර තියෙන්නේ. අපි ඔය අද කියනක සන්තුෂ්ටි දර්ශකයේ ඉහළින් ඉන්නවා කියන රටවලුත් ලිබරල් රාජ්‍යයන්. ඒ ලිබරල් රාජ්‍යයන් හැබැයි සෝෂල් ඩෙමොක්‍රටික් ලිබරල් රාජ්‍යයන්. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් රාජ්‍යයන්. ඒ රාජ්‍යයන් දුර්වල නැහැ. දැන් අපිට මකන මේ ලිහන්න ඕනේ මනෝජ්. අපිට කියන දේ ගොඩක් අය කියන දේ තමයි රාජ්‍ය අවම වෙන්න ඕනේ. මිනිමල් ස්ටේට් කියලා සංකල්පයක් ගන්න රාජ්‍ය අවම වෙන්න ඕනේ. වෙළඳපොළ තමයි ලොකු කරන්න ඕනේ කියලා. දැන් මේක හරියට වටහාගෙන නැහනේ. මම මේක කියන්න හදන්නේ ඔබේ ලයිස්තුවක් කිව්වනේ. 1947 ඉඳන්ම ගත්තට පස්සේ ඔය ලයිස්තුව හැදුවොත් කාටවත් මේ ලිබරල් රාජ්‍යයක් ශක්තිමත් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව දැක්මක් හෝ වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. හරි යම් මට්ටමකට ඒක ආව සිරිමාඩි බණ්ඩාරනායකට. නමුත් ඒකත් වැඩි අනිත් අය අවුල් කරලා දැම්ම. විලිස්ටයිස් ඇවිල්ලා වැඩි අවුල් කරලා දැම්ම. නෑ ඔය තමයි. හරිද? එතකොට දැන් මේ ලිබරල් රාජ්‍යයේ මූලික ලක්ෂණ මොකක්ද? ලිබරල් රාජ්‍යක මූලික ලක්ෂණ තමයි ජනයාගේ සමස්ත සමාජ ජනයාගේ ජීවිත දේපල සහ නිදහස ආරක්ෂා කරන එක. කාගෙන්ද? ඕනිම බාහිර බලවේගයකින් සහ අභ්‍යන්තරික බලවේගයකින්. ජීවිත දේපල සහ නිදහස. මේ මොහොතේ අපි අරබුදට ගිහලා තියෙන මේ තුනම මේ දැන් අපි ජීවත් වෙන මොහොතේ ජීවිතත් අර්බුදයට කියලා තියෙන්නේ, දේපලත් අර්බුදයට කියලා තියෙන්නේ, නිදහසත් අර්බුදයට කියලා තියෙන්නේ. දැන් රුපියල් 5000ක් කියන්නේ රුපියල් 2000ක් වගේ එකක්. හැම එකම අර්බුදයට කියලා තියෙන්නේ. එතකොට මනෝජ් මේ ලිබරල් රාජ්‍ය අපි නඩත්තු කරන්නේ නැතුව අපි දේශපාලන ක්‍රීඩාවේ හිටියා. ඉතින් කට්ටියක් ඉන්නවා අපිත් ඉන්නවා. අර නායකත්ව වන්දනාව යනවා, නායිකා වන්දනාව යනවා. මේ සේරම සිද්ධ වෙනවා. රාජ්‍ය හොය තිබුණා. 977න් පස්සේ අර ලිබරල් රාජ්‍ය ශක්තිමත් කරලා තිබුණේ නැහනේ අපි. අපි මෙහෙට ආනයනය කරනවා නව ලිබරල් වෙළඳපොළ ක්‍රමය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හරි. ඔන්න මේ වැඩේ දැන් පටන් ගන්නවා නව ලිබරල් වෙළඳපොළ. මේක නිකන් නිදහසේ පාරාදීසයක් එයාලට ඇයි? එයාලව කන්ට්‍රෝල් කරන රාජ්‍යයක් නැහැ. දැන් ඒතර කාටද හිතෙන්න පුළුවන් එහෙම නැත්තේ. අර දැවන්ත චරිතයක් හිටියනේ ජී.ආර්. ජයවර්ධන කියලා. නෑ. එයා රාජ්‍ය නියෝජිතයෙක් නෙවෙයි. එයා වෙළඳපොළ නියෝජිතයෙක් බවට පත් වෙනවා.
එයා රාජ්‍ය නියෝජිතයෙක් නෙවෙයි වෙළඳපොළ නියෝජිතයෙක් බවට පත් වෙනවා. දැන් මේක ඇතුලේ මොකද්ද නදුනේ? දැන් ලෝකයේ අනිත් රටවල් වල මනෝජ් වෙළඳපොළ පුළුල් කරා. හැබැයි වෙළඳපොළට බලවත් වෙන්න දුන්නේ නැහැ. මේ වචන දෙක හරිම වැදගත්. පුළුල් කරා. හැම අංශයක්ම වෙළඳපොළට දුන්නා. හැබැයි බලවත් වෙන්න දුන්නේ නැහැ. රාජ්‍ය කුඩා වුණා. හැබැයි රාජ්‍ය බලවත් වුණා. ඒ කුඩා රාජ්‍ය කුඩා කියන්නේ වපසරිය කුඩායි බලවත්. ඒ මොකද ඒ වපසරිය තිබුණේ අර දැවැන්ත දියුණු ආම්පන්න ටික නැත්නම් ආයුධ ටික මොකද්ද? වෙළඳපොළත් නියාමනය කරන්න පුළුවන් වෙන විදිහේ අවියායුධ තිබුණා අර කුඩා වුණු රාජ්‍ය ඇතුළේ. ඒ කියන්නේ න්‍යෂ්ටික විද්‍යාන ඉන්නවා වගේ. ඒ නිසා වෙළඳපොළට නටන්න බෑ. බාල බඩු විකුණන්න බෑ. කල්ලිකුත්තු බඩු විකුණන්න බෑ. අනවශ්‍ය විදිහට මිල ඉහළ දාන්නත් බෑ. ඒක වෙළඳපොළ නියාමනය වෙනවා. හැබැයි වෙළඳපොළ විශාල වශයෙන් පුළුල්. අධ්‍යාපනය වෙන්න පුළුවන්, සෞඛ්‍ය වෙන්න පුළුවන්, හැම එකටම වෙළඳපොළ පුළුල් වුණා. දැන් එහෙම එකක් ඇතුලේ මෙන්න මේ දැක්ම නැති පාලකින් මොකද්ද කරේ? රාජ්‍යත් ඔහේයයි, වෙළඳපොළත් ඔහේයයි, අපි ඔහේමු. ඒකේ කෙලවර නෙමෙයි ආර්ථික සමාජ දේශපාලන අර්බුදේ ආවේ මනෝජ්. ඒතර ඔබ අහනකොට මෙහෙම මේ කාලේ 4 දෙනෙක් හිටියා, ඉරිස්සර තවත් අය හිටියා, මහා බුද්ධිමතුන් කියලා හිතා ගන්න ඇත්ත හිටියා. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ රට එන්න සරල භාෂාවෙන් කිව්වොත් වලපල්ලට ගියා. දැන් එතකොට මේක දැන් රාජ්‍යයක් හදනවා කියන එක මනෝජ් අපි හිතුවට මේ හැමෝටම මේක බෑ. රාජ්‍ය ශිල්පය කියලා එකක් තියෙනවා. ඒ වගේම දේශපාලනය හැමෝටම බෑ. පොලිටිකල් ඉන්ජිනියරින් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ දේශපාලන ඉංජිනේරු විද්‍යාවක් තියෙනවා. ඉතින් මේවා අපේ රටේ නැති එක වෙනම කතාවක්. නමුත් ඒ කියන්නේ මේ රාජ්‍යයක් කියන එක හරියට මේ ඉන්දිය පද්ධතියක් වගේ ඔපරේෂන් එක කරන්න ඕන හරි පරිස්සමෙන්. නමුත් එහෙම නැහැ. එහෙම කරා. දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔය කියන අන්තිම අවුරුදු ගානේ ඔය කිව්වේ 2022 අවුරුදු 10ක විතර කාලය තුල ජනාධිපතිතුරු 4ක් ආවයි කියලා. ඒ ජනාධිපතිතුරු 4ක් ආවේ එහෙම හරියට ට්‍රැක් හදපු, හරියට පීලි හදපු ශක්තිමත් රාජ්‍යයකට නෙවෙයි. එතකොට ඒක ශක්තිමත් කරගන්න තියෙන උත්සාහයටත් බාධාවක්නේ කෙටි කාලයක් ඇතුළේ එහෙම මාරුවීම් සිද්ධ වෙන්නේ නේද? අනිවාර්යෙන්ම. මාරුවීම එකක්. ඒ මාරු වුණාට පස්සේ එන අයට එවැනි දැක්මක් නැති එක තව එකක්. මොකද ඔබතුමාගේ විෂය ඇතුළේ තියෙන රාජ්‍ය ප්‍රතිපත්ති. අනිවාර්යෙන්ම. එහෙම ප්‍රතිපත්ති නැති එක ක්‍රියාත්මක නොවීම මුණ බල ප්‍රතිපත්ති වෙනස් කරනවානේ. අනිවාර්යයෙන්. ගත්තු තියෙන ප්‍රතිපත්ති මෙහිමයි. දැන් ඇත්තටම අපි වන්නේ රටක්. අපි කාලයක් අවුරුදු 400 ගානක් විතර යටත් වෙලා හිටපු රටක්නේ. එතකොට ඇත්තටම මේ දැන් අපි නඩත්තු කරන ව්‍යුහ ටිකත් අපි හදපේවා නෙවෙයි. අපි හදපේවා නෙවෙයි. එතකොට අපි දුමුක අපි පාර්ලිමේන්තු ක්‍රමය කියලා. එහෙම නැත්නම් ගත්තොත් එම් අපේ නීති පද්ධතිය, අපේ පරිපාලන ආකෘති මේ සේරම ගත්තාට පස්සේ 963 විල්මට් පෙරලා මැදිහත් වෙලා සිවිල් සේවය, රාජ්‍ය පරිපාලන සේවය කරා මිසක් වෙන මොකුත් කරේ නැහැ. ඇත්තට මෙහෙම දෙයක් උනේ නැහැ. ඒවා ඒ විදිහටම ඉස්සරහට යනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ආකෘතිය යනවා අන්තර්ගතේ එන්න පිරිහෙන පටන් ගත්තා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මනෝජ් මේ මොහොතට අදාළව මේක කතා කරනවා නම්, මේ මොහොතට කතා කරනවා නම් දැන් අවශ්‍ය වෙන්නේ මේකයි. පාර්ලිමේන්තුවක් තුල හුදු බලහරඹ පෙන්වන එක නෙවෙයි. පාර්ලිමේන්තුව සම්මුතිවාදී සහ මම මේකට පාවිච්චි කරන වචනේ තමයි මේ සංගායනීය ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඩෙලිබරේටිව් ඩෙමොක්‍රසි කියන එක. සංගායනීය ප්‍රජාතන්ත්‍රවාදී සහිත තැනක් බවට අපි පරිවර්තනය කරගෙන වැරදුනේ කොහෙද, කොහොමද මේක හදාගන්නේ කියන එක අපි ඉස්සරහට සාකච්ඡා කළ යුතුයි. අනික් කාරණේ තමයි දැන් ලෝකේ බොහෝ රටවල තියෙනවා මනෝජ් මේ අරගල කරන්න ඕනේ නැහැ පාර්ලිමේන්තුවේ අකමැති අය ඊළඟ ඉලෙක්ෂන් එකට එන්න ඉස්සෙල්ලා අයින් කරන්න. කෑ ගහන්න ඕනේ නැහැ. ඇයි ඒ? ඒකට තමයි රීකෝල් සිස්ටම් කියලා එකක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි කට්ටිය එක්ක අහුවෙලා කෙනෙක් අපි නියෝජන ආයතනයකට යවුවානේ. යවනවා කියමුකෝ. ඒ යවන කෙනා මහජනයාව නියෝජනය කරන්නේ නැත්නම් නේද ඕන කාර්යයක් කරනවා අද පාර්ලිමේන්තුව වගේ කියලා. හරි. මහජනයාව නියෝජනය කරන්නේ නැත්නම් ඒ මහජනයාට එකතු වෙලා පුළුවන් ඉලෙක්ෂන් එකකට ඉස්සෙල්ලා තමන්ගේ අසන සහිතව යවන එකකින් අර යවපු එක්කන ආපහු ගෙන්න ගන්න. ඉතින් ඒකට අරගල කරන්න ඕනේ නැහනේ. පාරේ බහින්න ඕනෙත් නැහනේ. මේ පද්ධතිය ඇතුලේ ක්‍රමයක් තියෙනවා. පද්ධතිය ඇතුලේ ක්‍රමයක් තියෙනවා. අපිට ක්‍රම නැහැ. නැත්නම් පද්ධතියක් නැහැ අපිට එහෙම. මනෝජ් මෙහෙමයි. ඩෙමොක්‍රසි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ හුදු ඉලෙක්ෂන් නෙමෙයි. අපේ රටේ අය හිතාන ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේ මැතිවරණ කියලා. ඒ වගේම අපේ අය හිතාන ඉන්නවා දේශපාලනය කියලා කියන්නේ මැතිවරණයකින් ජයග්‍රහණය කිරීම කියලා. මේ පටු තැනින් අපි ගලව ගන්න එපා. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජීවන ශෛලියක්. ඒක ආර්ථික මාදිලියක්. හරි. සංස්කෘතියක්. හරි. දෛනික ජීවනාභාෂයක්. කියන්නේ එහෙම එකක් ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. එතකොට දැන් මේ රටේ තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? ප්‍රජාතන්ත්‍රවාදය කියන එක
ඉලෙක්ෂන් වලට ලඝු වෙලා තියෙනවා, පටු වෙලා තියෙනවා. ඒක ඇතුලේ සාමාන්‍ය ජනයා හිතනවා ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ඉලෙක්ෂන් කාලට කතා කරන එකක් විදිහට. එහෙම නැත්නම් ගත්තොත් මේක තියෙන්න ඕනේ පාර්ලිමේන්තුව ඇතුලේ කියලා තමන්ගේ එක නෑ වගේ එකක්. ඉතින් මම හිතන්නේ අපි යම්කිසි විදිහේ පද්ධතියක් හදාගත යුතුයි. විරෝධය දක්වලා පාට බහින්න ඕනි නැති ක්‍රමයක් තියෙනවා නම් මනෝජ් අපි මොකටද පාට බහින්න ආවේ පිච්චි. ඒකට ක්‍රමේ තියෙනවා. ක්‍රම හදාගන්න ඕනේ. ඒක තමයි. හදාගන්න ක්‍රමේ තියෙන ක්‍රමේ මේ වෙලාවේ කරන්න තියෙන ක්‍රමේ අපි තවදුරටත් කතා කරමු. ඊට කලින් අපි විරාමයක් ලබා ගන්න සූදානම්. අද මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්වෙච්ච දවසේ ඒ පිළිබඳවත් අවධානය යොමු කරමින් අපි අන්ලිමිටඩ් සංවාදයේ ඉදලා ඉන්නේ. ආචාර්ය ධම්ම දිසානායක කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමත් එක්ක අපිට කෙටි විරාමයක් දෙන්න. ඉතා ඉක්මනින් නැවත හමු වෙනවා. Net FM Unlimited. හොඳ අපි නැවතත් Net FM Unlimited සමග ධම්ම දිසානායක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමත් එක්ක අපි මේ දේශපාලනය පිළිබඳව සහ දේශපාලන විද්‍යාව පිළිබඳව මේ හැසිරීම් පිළිබඳව ඉතා හොඳින් සංවාදයක යෙදෙන්න පුළුවන් බුද්ධිමතෙක් විද්වතෙක් විදිහට අපි එතුමට අද දවසේ අන්ලිමිටඩ් සංවාදයට ආරාධනා කළේ. අපි මේ මොහොතේ ඉල්ලීම සහ ප්‍රතිඵලයත් එක්ක ආයිමත් ටිකක් ඇතුළට ගිහිල්ලා කතා කරෝතින් සර්වපාක්ෂික රජයක් බිහි කරන්න සමාජයෙන් ලොකු ඉල්ලීමක් තිබුණා. දේශපාලන පක්ෂත් ඒ සඳහා තමයි මේ සූදානම් වෙන්නේ වගේ ස්වභාවයක් තිබුණා. දැන් ඊ හවස වෙද්දි අපි දැක්කා විවිධ දේශපාලන කණ්ඩායම් එක් අපේක්ෂකයෙක් වටා එකතු වෙනවා. තව අපේක්ෂකයෙක් වටාත් එහෙම එකතු වෙනවා. ප්‍රධාන කඳවුරු දෙකක් විදිහට. දැන් මේ වෙලාවේ මේ හැදිලා තියෙන ඉඩ ඇතුලේ අපිට පේනවා එක්සත් ජාතික පක්ෂයේ නායකයා රටේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් වුණා. ඔහුගේ පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ඔහු විතරයි. සමගි ජන බලවේගයෙන් දෙදිනෙක් එතනට ඍජුව සම්බන්ධ වුණා. ඊට පස්සේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරයක් එතන හිටියා. ඒ ඇරෙන්න කීප දෙනෙක් ප්‍රසිද්ධියේ ඡන්දය පාවිච්චි කරන බව කිව්වා. හැබැයි කණ්ඩායම් විදියට ටිකක් පිට හිටපු බවක් පේන්න තියෙනවා. එතකොට මේ 134ක පත්වීම ඇතුලේ ඔබ හිතනවාද මේ සමාජයෙන් ඉල්ලපු විදිහට එළියෙන් ඉල්ලපු විදිහට එහෙම නැත්නම් අරගලකරුවන් කියපු විදිහට සර්වපාක්ෂික රජයක් බිහි කරන්න පුළුවන් වෙලාවක් කියලා. එහෙම එකක් වෙයිද? ඒක තමයි අත්‍යවශ්‍යම දේ මනෝජ්. අපි මෙහෙම හිතමුකෝ. දැන් අපි මෙවැනි අනුප්‍රාප්තික ජනාධිපතිවරු පත් කරගත්ත අවස්ථා දෙකක් අපි භුක්ති විඳලා තියෙනවානේ. එකක් තමයි කවුද මේ ජනාධිපති ප්‍රේමදාස ඝාතනය වුණාට පස්සේ ඩී.බී. විජේතුංග මහත්මයා අනුප්‍රාප්තික ජනාධිපතිවරට පත් කරගත්තා. ඒක වෙන සන්දර්භයක්. ඒ කාලේ තිබුණේ නැහැනේ මහා සමාජ සාකච්ඡාවක් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. ඒ කාලේ තිබුණේ ඊළඟ ඉලෙක්ෂන් එකේදී වෙන කෙනෙක් පත් කර ගැනීම බලාපොරොත්තු තමයි තිබුණේ. ඔව්. ඒ කියන්නේ එහෙම සමාජයෙන් ප්‍රතිරෝධයක් එල්ලලා තිබුණේ නැහැ. ජනාධිපතිවරයාගේ ජීවිතය හිමි වුණා. ඒ වෙනකොට කෙනෙක් පත් කරගත්තා. අනිත් එක තමයි දැවැන්ත ප්‍රතිරෝධයක් සමාජය තුළ නිර්මාණය වෙලා තිබුණා. ඒක තමයි LTT සංවිධානයේ සන්නද්ධ ක්‍රියාමාර්ගය. ඒතකොට ඒ සන්දර්භයේ වෙන එකක්. එතකොට දැන් මේ පාර්ලිමේන්තුව තුළ සහ ජනාධිපති ධූරයේ පහුගිය කාලේ සිද්ධ වුණු වෙනස්කම් සිද්ධ වුණේ කවරක ප්‍රතිඵලයක් විදිහටද? අපි ඒක අමතක කරන්න හොඳ නෑනේ. ඒක බයිපාස් කරලා අපිට ගමනක් යන්න බැරි නිසා මම මේ මතක් කරන්නේ. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාට සහ ඒ කීප දෙනෙක් ධූරයෙන් ඉල්ලා අස් වෙන්න බලපෑවේ මොකද්ද? කවුරුත් ඝාතනය කළා එහෙම මොකක්වත් නෙවෙයිනේ. එක්තරා විදිහේ සමාජ විරෝධතා ව්‍යාපාරයක ප්‍රතිඵලයක් විදිහට. ඒතර අනිත් පැත්තෙන් ගත්තට පස්සේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තමන්ගේ ධූරයෙන් ඉල්ලාස් වෙන්න සිද්ධ වුණේ කවරක ප්‍රතිඵලයක් විදිහට. ඒ කියන්නේ ධූරයේ හිස්සුනේ කවුරු ඝාතනය කළා නෙවෙයිනේ. ඒ කියන්නේ සමාජ විරෝධතා ව්‍යාපාරයක ප්‍රතිඵලයක් විදිහට. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිතුමා බවට පත් වුණේ අර ක්‍රියාවලිය ප්‍රතිඵලයක් විදිහට. දැන් වෙන විට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කවුද මේ ජනාධිපතිතුමා අනුප්‍රාප්තික ජනාධිපතිතුමා බවට පත් වෙලා ඉන්නේ කොහොමද? අර ක්‍රියාවලිය ප්‍රතිඵලයක් විදිහට. මේ සන්දර්භය හරියට අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ප්‍රශ්නේ හැමම තියෙනවනේ. සන්දර්භය වෙනස් වුණේ නැහැ. සන්දර්භය ඇතුලේ සිදුවීම් කීපයක් සිද්ධ වුණා. ඒතර මේ සිදුවීම් වල මේ අන්තිම අවසාන සිද්ධිය, ඒ කියන්නේ දැනට අවසාන සිද්ධිය. දැන් මේකේ අරමුණ වෙන්න ඕනේ මොකද්ද කියන එක හැමෝම පිළිගන්නවා. සර්වපාර්ශවීය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නව ජනාධිපතිවරයා
ඉතාමත්ම කැපවීමකින් හැඟීමකින් ජාතික හෘද සාක්ෂියකින් යුක්තව මැදිහත් වෙන්න ඕනි කියන කාරණේ අපි යෝජනාවක් කළ යුතුයි. හැබැයි දැන් මේකට පෙර සිදුවීම් ගත්තොත් එහෙම. දැන් අපේ රට එකයි මම කිව්වේ මනෝජ් මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මේ නිකම්ම ප්‍රලාපයක් හරි ඒක හැමෝම දැනගෙන හිටියේ නැත්නම් මේ දැනගෙන ඉන්න ඕනේ කරන්න පුළුවන් දෙයක් කියලා හිතන එකේ තියෙන වැරද්ද. දැන් සර්වපාර්ශවීය ආණ්ඩුවක් පිළිබඳව මම ඉස්සලමත් කිව්වා දේශපාලන සංවිධාන අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම සමාජයේ වෙතින් මතුවලා තියෙන තත්ත්වයක් තුළ පහුගිය සති කීපයේ පාර්ලිමේන්තුව හැසිරුණේ සර්වපාර්ශවීය ආණ්ඩුවක් පිහිටවීමේ සංස්කෘතියක් තුලද නැහැ. මේකට සන්දර්භය අමතක කරලා අර පරණ සුපුරුදු බල ක්‍රීඩාවට පාර්ලිමේන්තුව නතු කරා. ඒක තා පැහැදිලිනේ. ඒකනේ උනේ. දැන් ඒකෙන් පෙන්වන්න කරන එකක් තමයි මේ තරම් උවමනාව. මම හැම පක්ෂයකම බොහෝ හිතන මතන අයට මේ සර්වපාර්ශවීය ආණ්ඩුවක් පිළිබඳව යම්කිසි විදිහේ මේ මොකද්ද කියන්නේ මේ උවමනාවක් තිබුණා. හැබැයි තිබුණාට ඒ ප්‍රධාන දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තුලත් පිටතත් හැසිරුණේ සර්වපාර්ශවීය සංස්කෘතියක් ඇතුලේ නෙවෙයි. දැන් මේ සන්දර්භය තුල වෙන්න ඕනි ඒක. අර සන්දර්භය තුල වෙන්න ඕනි මේ විජේතුංග අගමැතිතුමා ජනාධිපති වෙන එක. හරිද? මේ සන්දර්භය තුල වෙන්න ඕනි කවුරු මේ ජනාධිපති වුණත් සර්වපාර්ශවීය ආණ්ඩුවකට යන එක. නමුත් ඒකට අදාළ බාධාවක් හදාගත්තා. මොකද්ද? පාර්ලිමේන්තුව තුල හදාගත්ත බල ගැටුම. වෙන්න ඕනි දේ හරි අපි එහෙම යෝජනා හිතමුකෝ මේ මනෝජ් විය යුතුව තිබුණේ මොකද්ද? පාර්ලිමේන්තුව තුල සති ගාණක් හරි සාකච්ඡා කළා. ඒකමතික භාවයෙන් ජනාධිපතිවරයෙක් පත් කරගන්න එක නැහැ. ඒකෙන් නේද අපිට පෙන්වන්න පුළුවන් ලෝකෙට අපි වැටී සිටින අර්බුදයෙන් ගොඩ ඒමට සම්මුතිකාමී ගමනක් යන්න සූදානම් කියලා. ඒකනේ පෙන්වන්න තිබුණේ. නමුත් ඒක පෙන්වුවේ නැහැනේ. මම ඒකයි කියන්නේ අපේ රටේ දේශපාලන පක්ෂ එතෙන්දී අතදරුව මං කියන්නේ. ඒ කියන්නේ සමාජය දේශපාලන පක්ෂ විසින් දේශපාලන නායකයෝ විසින් හිතාමතා නොමග යවනවද කියන ප්‍රශ්නෙත් තියෙනවානේ. ඒ කියන්නේ Tamanගේ තීන්දුවක් අරගෙන තීරණයක් අරගෙන සාකච්ඡාවකින් එළියට ආවට පස්සේ සර්වපාර්ශ්වික ආණ්ඩු පිහිටවන්න පොදු ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කරන්න ඒ අවශ්‍යතා ටික වචන වලින් ප්‍රකාශ කරනවා. හැබැයි ක්‍රියාවේදී ඒක හිර කරගන්නවා. එක් කණ්ඩායම් Tamanගේ බලය වෙනුවෙන්මයි උත්සාහ කරන්නේ. කියන්නේ Taman ප්‍රමුඛ තමන්ට වැඩි බලයක් තියෙන ඒ විදිහටනේ උත්සාහ කරන්නේ. ඒකට හේතුව මොකද්ද මනෝජ්? ඒක තමයි ඔබ යහන්න ගියේ. නෑ මම කියන්නේ ඒකට මම දකින හේතුව තමයි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම මෙහෙම කියන්නම්. දැන් අපිට පුරුදු පුහුණු වෙලා තියෙන විදිහ තමයි අපි කන ටොෆි කොලේවත් අපි පාරට දාන්නේ නැහැනේ. අපි නොදාන හින්දා අපේ දරුවෝ දාන්නෙත් නැහැ. ඒකට හේතුව තමයි එයාලා පොඩි කාලේ ඉඳන් ඒක දැකලා තිනවා. මේක සංස්කෘතික කාරණයක් මනෝජ්. අපි කියනවා මම ඊයේ පෙරේදාත් අහගෙන කියනවා ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය කියලා. මේ කියන්නේ ඉලෙක්ෂන් තියෙන හින්දා. මේකට කියනවා ආසියාවේ පැරණිතම ඉලෙක්ෂන් රාජ්‍ය කියලා. මේකට මැතිවරණ රාජ්‍ය කියලා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන මම ආපෝ කියන මොකද කරන්න දෙයක් නැහැ. මම දේශපාලන විද්‍යාව ගුරුවරයෙක්. ඒක සංස්කෘතියක් මනෝජ්. මං වාට සොරි කියන එකේ පටන් හරිද? මගෙන් වැරද්දක් වුණොත් මං ඒ ගැන දුක් වෙන එක, ආගේ මං සමාව ඉල්ලන එක. මේ ආකාරයේ දැවැන්ත සංස්කෘතිය ජීවන ශෛලියක් ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. ඒක වෙන එකක් නෙවෙයි. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මනෝජ් උනේ මොකද්ද? උන දේ මම මෙහෙම කියන්නම්කෝ. දැන් මට එළිය බණේ අද පාර්ලිමේන්තුවේ ඒකමතික භාවයකින් ජනාධිපති බවට පත් උනේ කවුද? මම කෙනෙක් කවුරුනත් මං එකයි. ඒකමතිකව. හැමෝම මේ ප්‍රශ්නය විසඳීම සඳහා අපි සර්වපාර්ශවීය ආණ්ඩුවක් හදන්න ඕනේ. මම මේ සර්වපාක්ෂික කියලා කියන්නේ පරිස්සමෙන් මේ කතා කරන්නේ. සර්වපාර්ශවීය ආණ්ඩුව. සර්වපාර්ශවීය. ඔව්. ඒ කියන්නේ මේ අර්බුදය විසඳීම සඳහා මැදිහත් වෙන්න කැමැති සියලු පාර්ශවයකට එක්කව කරන හදන පාලන ව්‍යුහයක්නේ අපිට අවශ්‍ය. ඒ කියන්නේ ඔබ කියන්නේ පක්ෂයක් නොවන කණ්ඩායමකට උනත් එතනට එකතු වෙන්න පුළුවන්. සමහර පාර්ශව එකතු කරගෙන දැන් සමහර පක්ෂ තියෙනවානේ පාර්ලිමේන්තුවේ නැති. දැන් උදාහරණයක් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවොත් එම පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් ඩියුගුණසේකර සහෝදරයාට ඒ ආණ්ඩුවේ මුකුත් කරන්න බැහැනේ. නමුත් අපි ගත්තොත් එම ඩියු සහෝදර වගේ කෙනෙක් ඔහු මට වඩා තරුණයි නැත්නම් මනෝජ් ඔබටත් වඩා තරුණයි. එයාගේ අදහස් පද්ධතිය ගත්තොත්, එයාගේ විශ්ලේෂණ හැකියාව ගත්තොත් එහෙම, රාජ්‍ය ගොඩනැගීම සම්බන්ධව ඔහුට තියෙන දැනුම ගත්තොත් එහෙම, ඒවා ක්‍රියාත්මක නොවන එක ක්‍රියාත්මක කරන්න දුන්නේ නැති එක වෙනම කාරණයක්. මං කියන්නේ අපි දැන් හොයන්න ඕනේ මොකද්ද?
ගැටෙන එකද මරාගන්න එකද නෑනේ මේ සේරම එකට එකහුල වැඩ කරන්න පුළුවන් කට්ටිය එකතු වෙලා මේ අවුලෙන් ගොඩ එන කෙනෙක් කරන්න ඕනේ. ඒතකොට එහෙම ගත්තට පස්සේ මනෝජ් ඒ සර්වපාර්ශවීය ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව පළවෙනි පියවර විදියට පාර්ලිමේන්තුවේ තිබුණා පාර්ලිමේන්තුවේ කැපවීම පෙන්눔 කරන්න. බෙදෙන්නේ නැතුව ඔවුන් මයිකයි සති ගානක් කර සාකච්ඡා කළා මෙන්න මෙයාව අපි ගමු අනුප්‍රාප්තික ජනාධිපති විදිහට. නැත්තම් මේ මෙය ගමු අපි අනුප්‍රාප්තික ජනාධිපතිනිය විදිහට. හැබැයි යාට පැවරෙන්නේ අර අතරමැදියාගේ කාර්යභාරය. මම මේකට ටිකක් පරණ උදාහරණයක් ගන්නම් මේක මම කීප තැනක කියලා තියෙනවා මනෝජ්. 1947 ඉන්දියාවට නිදහස ලැබුණා කියලා අපි කියනවානේ. ඒතර අපි දන්නවා ඉන්දියාවේ ගෝවි කැරලිද කියන්නේ සුභාෂ් චන්ද්‍ර බෝස්ලා හැම කියන්නේ අපි පොඩි තරුණ කාලේ වයසයි මේ ආකර්ෂණීය චරිත අපිට. ඒ ගංගාධර තිලක්ලා පටේල්ලා හරිද මට ඕක නන්දක්කගේ අර සින්දුවේ පවනේ ඇහෙනකොටත් මම පරණ ඉස්සර දම සුභාෂ් චන්ද්‍ර බෝස් හැම දන්නවා කියන්නේ මේ දැකලා නැහැ නමුත් හරි ආසයි එහෙම චරිත 1947 ඉන්දියාවේ යාලා පිහිටුවේ සර්වපාර්ශවීය ආණ්ඩුව. ඒ ආණ්ඩුවේ හිටියා ඔය ගොවි කැරලිවල නායකයෝ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී මාවතේ දිවි හිමියෙන් ඉන්න අය වගේම අවිහිංසාවාදයේ ඉන්න අය වගේම ප්‍රචණ්ඩත්වයේ හරහා මේ රාජ්‍ය බලය අපි පාවිච්චි කරන්න ඕනී කියලා හිතන වැඩ කරපු කැරලි ගහපු නායකයොත් හිටියා. සියලු ජනවර්ගවල අය හිටියා. හැබැයි සභාපති උනේ කවුද? නේරු නෙවෙයි. සභාපති උනේ ඉන්දියාවේ එතකොට හිටපු ඉංග්‍රීසි ආණ්ඩුකාරයා මවුන්ට් බැටන් සාමි. දැන් අපේ නම් තව ප්‍රශ්න ඉන්න පුළුවන්. මවුන්ට් බැටන් බොරු වීරෝ ඉන්නවනේ අපේ රටේ. අපේ රටේ තරම් බොරු වීරෝ මං හිතන්නේ ලෝකේ කොහෙවත් නෑ මනෝජ්. මවුන්ට් බැටන් සුද්දෙකුට දෙන්න එහෙම එකක් පිස්සු අන්න එහෙමනේ අපේ අය යන්නේ. හදිසියේ රැඩිකල් වෙන අය හරි භයානකයි මනෝජ්. මොකද පරිණත වෙන්නේ. එතකොට මවුන්ට් බැටන් තමයි සභාපති. නේරු තමයි උපසභාපති. හැබැයි ඒ කට්ටිය අපිට ඉස්සෙල්ලා ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදාගත්තා. මට මතකයි ඔය කාලේ මවුන්ට් බැටන් ගැන අපි කතා නොකරමුකෝ. එයාගේ නෝන ගැන කතා නොකරමුකෝ. වෙන වෙන කතා තියෙන දමන් කිව්වේ ඔය නේරු හැම සම්බන්ධ කරලා. නමුත් එක තැනකදී යෝජනා කරනවා ගාන්ධි මේ ඉන්දියාව කැඩෙන්න යන්නේ. පාකිස්තානය කියන්නේ අර දෙපැත්ත දැන් බංග්ලාදේශය කියන්නේ නැගෙනහිර පාකිස්තානයේ කැඩෙන්න යන්නේ. ගාන්ධි යෝජනා කරනවා අපි ජින්නව නිදහස් ඉන්දියාවේ පළවෙනි අගමැති කරමු කියලා. ඒකට මවුන්ට් බැටන් එකඟ වෙනවා. එයාගේ සීරියස් චරිතයක් එයාගේ බිරිඳ ඒ කියන්නේ බරපතල චරිතයක්. එයාත් එකඟ වෙනවා. හැබැයි චර්චිල්ගේ වෙන ගේම් එකක් තිබුණා. එයා තමයි ඉන්දියාව ඇත්තටම කැඩුවේ එයා. චර්චිල් අල්ලනවා කවුද ඔය කොයි කාලේ පිටිපස්ස බලවේගේ හිටියා මනෝ චරිත. කවුද මේ ජින්නව. එතකොට හිතන්න එහෙම එකඟතාවයක් හදාගන්නවා කියන්නේ ඉන්දිය ජාතික ව්‍යාපාරය කැපවීමනේ ජාතික හැඟීමනේ අපිට තවම නැත්තේ මේකනේ ජාතික හැඟීමක් නැති පාර්ලිමේන්තුවක් කනේ නිකම් බොල් ගොඩනැගිල්ලක් විතරයි මනෝජ්. මෙවැනි මොහොතක මං කියන්නේ සමහර මොහොතවල් තියෙනවා මනෝජ් දේශපාලන ක්‍රීඩාවේ ඉන්න ඕනේ මොහොතවල්. ඒවා ඇත්ත. ඒ ක්‍රීඩාව අවශ්‍යයි. හැබැයි සමහර මොහොතවල් තියෙනවා දේශපාලන මතභේද පැත්තකට දාලා හරි හදිසි ජාතික අරමුණු වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ මොහොතවල් තියෙනවා. දැන් මෙහෙම මොහොතක් මේක. ඉතින් මේ මොහොතේ අපේ පාර්ලිමේන්තුවට බැරි වුණා ඒ අනගි අවස්ථාව පාවිච්චි කරන්න විශේෂයෙන්ම සියලු දෙනාගේම එකඟතාවයෙන් ජනාධිපති කෙනෙක් පත් කරගන්න. ඔව්. ඒ කියන්නේ බෙදුණා. ඔව්. එහෙම chance අපි ගොඩක් මිස් කරගත්තා. මේක අපිට ඒ කියන්නේ අර ණය ප්‍රතිව්‍යුහ ගත කරනවා වගේම රාජ්‍යත් ප්‍රතිව්‍යුහ ගත කරන හොඳම අවස්ථාවක්. හරියට හරි. දැන් එහෙම වුණා නම් මනෝජ් අපිට මේකෙන් පත් වෙන්නේ කවුද? ඒද බීද සීද කියන එක අපිට අදාළ නැහැ. හැබැයි කුමන අරමුණකටද මේ පත් කරගන්නේ? පත් කරගන්නේ වෙන සමාජ වැඩකට. එහෙම ගත්තා නම් එළියේ තියෙන සමාජ මම කියන්නේ ඇත්තම ගත්තොත් බලකඳවුරු දෙකක් දැන් හැදලා තියෙනවනේ මනෝජ්. එකක් තමයි පාර්ලිමේන්තුවේ බලකඳවුර. ඔව්. අද තමයි සමාජයේ බලකඳවුර. මේක ප්‍රතික්ෂේප කරලා එහෙම එකක් නැහැ කියලා වැඩක් නැහැ. ඒක දැන් අවශ්‍ය වෙන්නේ මොකද්ද? පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් මේ අරමුදෙන් රට ගොඩ ගැනීම. එළියේ තියෙන සමාජ බලකඳවුරට අවශ්‍ය වෙන්නේ මේ අරමුදෙන් රට ගොඩ නැගීම නම් එතෙන්දී දෙගොල්ලන්ටම පොදු සාධකයක් තියෙනවා. මේ පොදු සාධකයේ ඇතුලේ නිශ්චිත වැඩපිළිවෙලක් සඳහායකට එකතු වෙන්න බැරියයි. බලය චීන අපි මම වැඩිද දන්න කතා කරනවා නෑ. ඔව් පැහැදිලි කරමු. චීනේ ගත්තාට පස්සේ චීනේ මාවෝ සේතුන් හරිද?
චීනයේ මුල් අවදියේදී මට මතකයි අධිරාජ්‍යවාදයට එරෙහිව චියන් කායිසෙක් එක්ක එකතු වෙනවා. සුන් ඇත් සෙල්ලත් එක්ක එකතු වෙනවා. ඇයි ඔවුන් දක්ෂිණාංශිකයෝ, අන්ධ දක්ෂිණාංශිකයෝ. මාව කියන්නේ කවුද? දැන් අපේ සමාජය තුළ විග්‍රහයේදී එකතුවීම වැරද්දක්. මට තප්පරයක් දෙන්න මනෝජ්. ඒ නිසා අද චීනය වටන්න බැරි රාජ්‍යයක්. අනිත් මතක තියාගන්න අපේ අයට තව ලෙඩක් තියෙනවනේ මනෝජ්. පරණේවා වැඩක් නැහැ වගේ කියලා. අපේ විශ්වවිද්‍යාලේ හිටපු මිත්‍රයෙක් නන්නේ යා ටිකක් කතා කරන අඩුයි ඒ කාලේ. සමහරට අපි දේශපාලන වශයෙන් ටිකක් දුරින් හිටපු ඉඳලා නමුත් වරුණ චන්ද්‍රකීර්ති මට මතක විතර ඔහුගේ නම. ඔහු පරිවර්තනය කරලා තියෙනවා චීන යුද උපක්‍රම 36ක් කියලා පොතක්. මම මේක පහුගිය දවස්වල මට මගේ මහාචාර්ය විමල් මට දුන්නා මේ සර්ම පොඩ්ඩක් කියවන්න හොඳ පොතක් කියලා මට දුන්නා. ඉතින් මම කියවුවා. අවුරුදු 3000ක් හෝ 4000ක් පැරණි උපක්‍රම. හැබැයි උපක්‍රම කියනකොට තේරෙනවා මනෝජ් චීනය අදත් පාවිච්චි කරනවා කියලා උපක්‍රම. අපේ අයට හරි පුදුම විදිය අලුත් රෝගයක් තියෙනවානේ. පරණේවා වැඩක් නැහැ. ඒ හින්දාම කරගත්ත දෙයක් තමයි අපේ පැරණි සංස්කෘතික දේවල් සියලුම දේවල් පැත්තකට විසි කරලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මම කියන්න හැදුවේ මාව සේතුන්ලගින් පටන් ගත්ත චීන රාජ්‍ය ගොඩනැගීමේ ව්‍යාපෘතිය අදටත් චීනය අතහැරලා නැහැ. චීනය මාව අතහැරලා තියෙනවා වෙන්නට පුළුවන්. හැබැයි චීනයේ රාජ්‍ය අතහැරලා නැහැ. අපි කට්ටියත් අතහැරියා, රාජ්‍යත් අතහැරියා. දැන් මේ මොහොතේත් අපි අතාරමින් යන බව පේනවා. දැන් අතාරින්න රාජ්‍යයක් නැහැ අපිට. මකැන දැන් සමහර දේවල් හුරු කරන්නනේ අමාරු. එකන්නේ කෙනෙක් පයින් යන්න හුරු වෙනකම් පයින් යවාගන්න අමාරුයි. රෝධ හොයනවාමයි. මං අපේ ප්‍රශ්න කීපයකට උත්තර හොයනවා නම් දැන් අමාරුවෙන් එකතු කරන සල්ලි ටික කන්නත් නැතුව අත්‍යවශ්‍ය දේවල් ආනයනයත් සීමා කරලා තෙල් ටික ගෙන්නන්න අපි වියදම් කරලා පුරුදු විදියට තෙල් ටික පුච්ච දානවා. හැබැයි අපි උත්සාහ කරනවා නම් මේක අර ස්වර්ණමය අවස්ථාවක්නේ. පොදු ප්‍රවාහනයේ උත්සාහ නොකරපු ජනතාවයි බස් එකට නග ගන්න, කෝච්චියට නග ගන්න. දැන් මේ වෙලාවේ එල්ලිලා හරි යනවනේ. ඊට වඩා දෙයක් දුන්නොත් ඒ ප්‍රවාහනය දියුණු කරලා තෙල් ටික පුච්චන එක අපිට නවත්ත ගන්න පුළුවන්. ඒ එක අවස්ථාවක්නේ. එහෙමවත් උත්සාහයක් අපි එහෙම හිතමුකෝ. මම කැමතික දැන් සමහරට අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අය තමයි දන්නේ. ඒ අය ඉතින් ලොකු තීරණ ගන්න. ඉතින් අපි හින්දා අපි වගේ දන්නේ පොඩි ඒවානේ. ඉතින් ඔය දැන් ඉන්ධන අර්බුද එනකොට ඒ පොඩි යෝජනා කීපයක් අපේ පැත්තින් අර කට කහනුවට වගේ කියනවනේ. දැන් මම නම් හිතන්නේ දැන් එහෙමයි. දැන් මම හිතන්නේ දැන් අපි දේශපාලනේ කතා කරලා මන් දන්නේ මම ඔය කෙනෙක් වැඩක් නැහැ කියලා මට හිතෙනවා. දැන් මම දේශපාලන විද්‍යාව විතරක් කතා කරන්නේ හොඳයි කියලා තමයි මට නම් හිතලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ අපේ ගෙදර ජනයත් සතුටින් ඉදී. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ මනෝජ්. මම එක කාලයක් තිබුණා සතියකට මම ගවුම් 15ක් මදිනවා. ගෙදර. හරිද? ගවුම් 15ක් මදිනවා. ඒ හැම ගවුමක රැලි ගොඩාක් තියෙනවා. හරි. එකක්. අනිත් එක තමයි අපේ නොමිලේ පාසල් පොත් දෙනවා. ඒ නොමිලේ මේ අවුරුද්ද දෙන පාසල් පොත් ඊළඟ අවුරුද්දේ ඇත්ත වශයෙන්ම නැවත පාවිච්චි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එක්ක ඒවා කඩදාසි සංස්ථාවට මම දැන් යනවාද කියලා නැත්නම් ඒවා තැන් තැන්වල කොට ගහලා තියෙනවා. ඊළඟට ගත්තාට පස්සේ අපේ රටේ හැම පාසල් සිසුවෙකුටම නොමිලේ නිල ඇඳුම් සඳහා රෙදි දෙනවා. කාලයක් මතන සපත්තුත් දෙන්න හැදුවා. කාලයක් ටැබ් දෙන්නත් හැදුවා. ටැබ් හැබැයි ටැබ් වෙලා ඉවරක් වුණා. මොකද මේ එතකොට මම යෝජනා කරා දේවල් ටිකක් මේ පොදු ජන සමාජයට මම ඉතින් යෝජනා කරන අපිට තැනක් නැහැ නේ වෙන. මම කිව්වා අංක එක තමයි මම යෝජනා කරේ කරුණා කළා පාපැදි සඳහා හැම පාරකම මන්තිරු අයින් කරන්න කියලා. ඉන්ධන අර්බුදයේ එන මුල්ම කාලෙක පාපැදි සඳහා මන්තිරු අයින් කරන්න සහ පාපැදි ප්‍රවර්ධනය කරන පාසල් සිසුන් අතර අතර ප්‍රවර්ධනය කරන වැඩසටහනක් පටන් අරගෙන රාජ්‍ය මට්ටමින් යම්කිසි විදිහේ සහනාධාරයක් දෙන්න පාපැදි ගැනීම සඳහා. හරි. ඒක යෝජනා කරා. මොකද එහෙම වෙලා නැහැ. වෙලා නැහැ. ඊළඟට අපිට දැන් මෙහෙම හිතන්න මනෝජ්. ඔයාටයි මට එන ප්‍රශ්න නැහැ ඉස්කෝලේ යන කාලේක. නමුත් අපි ගත්තොත් එහෙම ලංකාවේ පාසල් වල මේ ගැහණු ළමයින්ගේ නිල ඇඳුම් එකිනෙකට වෙනස්. ඒ කියන්නේ අක්කා ගියොත් ඒ කියන බාලිකාවට නංගියන්නේ B එකට නම් මොනම හේතුවක් නිසාවත් අක්කා අයින් කරන ගවුම නංගිට අඳින්න බෑ. මොන අපරාධයක්ද මේක? ඒතර මම යෝජනා කරා හැම පාසලකම නිල ඇඳුම එක හා සමාන කරන්න. පාසලේ තත්ත්වය මාන්නය බුරු ගෞරවය පෙන්වන්න ඕන මොකද බැච් එකක් හරි මොකක් හරි ගහන්න. හැබැයි ගවුම නම් ගවුම හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ලංකාවේ මේ ඉන්ධන ගොඩක් වියදම් වෙනවා ඉලෙක්ට්‍රිසිටි මේ විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා. දැන්
අර මම ජාතියේ ගවුම් අඳින අයගේ ලයිට් බිලත් එකතු එන ඒ ලයිට් බිල එකතුරන මේ වැඩේට මම කිව්වා රැලි නැති ගවුම් යුනිෆෝම් විදිහට දෙන්න කියලා. ඉතින් මට මතකයි සමහර ආදිස් සංගමවල ඉන්න අපේ මිතුරියෝ ඉතින් ගොඩක් උඩ මම පේරන්ට්ස් මීටින් මම යන්නේ ඉස්කෝලේ ළඟයි විශ්වවිද්‍යාලයට නිසා ඔයා මොනවද මේ කියන කතා හරිය කියලා කියන එක ඉස්කෝලේ ගෞරවය අරවා මම කව ගෞරවය හදන්න ඕනේ අභ්‍යන්තරික මිසක් පැටිපෙනුමෙන් නෙමෙයි. එතකොට එහෙම කරා නම් මනෝජ් අක්කා ගැඳුම් නංගිට අඳින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ ඇඳුම් අසල්වැසි පාසල් යන දරුවන් එක්කත් බෙදා හදා ගන්න පුළුවන්. ඊළඟට පාසල් පොත් නොමිලේ දිය යුත්තේ පාසල් පොත් මිලට ගන්න බැරි අයට පමණයි. මේ හැම එකටම අපි අයින් කරන බිල ජාතික බිලක්. ඉතින් මේවා අපි එකයි අපි ඉතින් පොඩි අයනේ. ඔය වගේ දේවල් යෝජනා කරනවා. දැන් ඔයා කීපකින් මම උත්තේජනලා මේ කතා ටික කිව්වේ. එහෙම සුද්‍ර මට්ටමේ ප්‍රතිපත්තිත් අපිට නෑ මනෝජ්. සාර්ව මට්ටමේ ප්‍රතිපත්තිත් නෑ. ඔයා කිව්වා මැද මට්ටමේ ප්‍රතිපත්තිත් නැහැ. ඇයි නැත්තේ? තවම අපේ රටේ පාලකයන්ට හිතිලා නැහැ ඒක රාජ්‍යයක් කියලා. අපි මේ රාජ්‍යයක ඉන්නේ කියන එක. අනිත් එක හිතලා නැහැ අපේ පාලකයන්ට මේක රාජ්‍යයක් නොවන නිසා මේක රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න ඕනේ කියලා. මේ ප්‍රශ්නේ තියෙන්නේ මනෝජ්. දැන් නම් එහෙම නැහැ. අපේ රටේ පාලකයෝයි ගොඩක් වෙලාවට ඉන්නේ අහසේ. ඒ කියන්නේ හැමතිස්සම විදේශ සංචාර. කටිය සංචාරය කරනවා. හැබැයි කවදාවත් ඒ රටවල් වල ආකෘති හරි ඒ රටවල් වල ක්‍රමවේද හරි මෙහි අත්හදා බලන්න නම් උත්සාහ කරනවා අපිට දැකලා නැහැ. සමහරට එහෙ තියෙන මේ ගල් ගේන්න පුළුවන්, ගස් ගේන්න පුළුවන්, නැත්නම් මාළුවෝ ගේන්න පුළුවන්. ওই වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි එහෙම නැහැ. මම දන්න මිත්‍රයෙක් ඉන්නවා. ඔහු රාජ්‍ය පරිපාලන සේවයේ ටිකක් ඉහළ නිලධාරියෙක්. ඔහු මේ නවසීලන්තයේ තමයි ඔහුගේ පශ්චාත් උපාධිය කරලා තියෙන්නේ. ඔහු නවසීලන්තයේ සෞඛ්‍ය පරිපාලන ආකෘති කියන දවසක් මට විස්තරයක් කරා. මොකද එතකොට මම හිටියේ සබරගමුවේ මේ වෙන වගකීමක් බාර අරගෙන. ඔහු මගේ ළඟට ඇවිල්ලා කිව්ව දේ තමයි එහෙ මේ වසම් කියලා. වසමකට එක වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒතර එයා වෛද්‍යවරු හැමතැනම කඩදාගෙන නැහැ. කවුරු මේ හිතන්න ඕනි කාරණා දැන් මේවා කවුරුත් අපේ යට ගේන්න යන්න පුළුවන්. මේ බෙහෙත් ගන්න ගියාට පස්සේ මගෙත් කරන්න වෙන්න පුළුවන්. හැබැයි දැන් එතකොට ඒ අදාළ වෛද්‍යකයේ ඉන්න වෛද්‍යවරයා ළඟට තමයි ඉස්සෙල්ලම ආයුත්තේ. එයා තමයි තීරණය කරන්නේ මං ඊට පස්සේ මොන ස්පිරිතාලට යනවද ඊට පස්සේ මොන වෛද්‍යවරයා ළඟට යනවද කියන එක මෙයයි තීරණය කරන්න ඕනේ. දැන් එහෙම නෙවෙයි. අපි හෙම්බ්‍රිස්සාවක් හදුනත් කවුරු ළඟටද යන්නේ? ඒක අපේ සිස්ටම් එකක් නෑනේ මනෝජ්. කෝකේවත් නෑ. ඉතින් එහෙම සිස්ටම් එකක් නැතිකමට අපිට චෝදනා කරන්න වෙන්නේ නේ ජනතාවට නෙවෙයි මන්නම් කියන්නේ. මේ රටේ පාලකයන්ටයි පරිපාලකයන්ටයි. ඔව්. කියන්නේ සමහර වෙලාවට අර ඔබ කිව්වා වගේ අර හදිසියේ සමහර දේවල් ලැබුණාට පස්සේ අත්දැකීම් නැති එකත් ප්‍රශ්නයක්ද කියලා කියන්නේ අපි මහා ප්‍රතිරූප විදියට හිතාගෙන ඉන්න දේශපාල දෙක දවසක් නෑකමට තනතුරු හම්බුනාට පස්සේ හිතකමට තනතුරු හම්බුනාට පස්සේ අපේ රටේ ඉන්න බොහොම ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් දවසක් මේ බම්බලපිටිය පැදිරි සංකීර්ණයේ එහා පැත්තේ දුම්රිය මාර්ගයේ තියෙන්නේ නිකන් කෝච්චියක් පෙනලා කතා කරද්දී නිකන් දුම්රිය වැඩි දියුණු කිරීම ගැන කතා කරද්දී ඕකිවේ එච්චර කරලා වැඩක් නෑ 104යි ලංකාවෙන් දුම්රිය පාවිච්චි කරන්න කියලා. හැබැයි ඒ 104ට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවත් එකතු වෙලා බෙදලා මේ වෙන දුම්රිය ගමන් කරන්න නැති මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවත් එකතු කරලා බෙදලා ඒක හැබැයි තේරුමක් නැහැනේ. දුම්රිය ගමන් කරන ප්‍රදේශයේ බැලුවොත් දුම්රිය වැඩි දියුණු කරොත් විශාල ප්‍රමාණයක් දුම්රිය පාවිච්චි කරනවානේ. ඔකටම එකතු කරන්නයි මනෝජ් යමක්. මේක මහ පුදුම රටක්. මොන රටේද මනෝජ් දුම්රිය පාරවල් කොට කරන්නේ? ඕපනායකට ගිය දුම්රිය අවිශ්වාසයෙන් නවත්තපු රටක් මේක. එහෙම පාලකයෝයි ඒ පාලකයන්ට උදව් කරන නිලධාරීන් ඉන්න රටක්. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අවිශ්වාසයෙන් එහාට කෝච්චි පාරේ උඩ දැන් මොනවද තියෙන්නේ? ගෙවල් සහ කඩ. මේ වෙලාවේ අද දවසේ විශේෂත්වය අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් වුණා. ප්‍රශ්න රාශියක් තියෙනවා. එක පැත්තකින් මහ බැංකුව අධිපතිවරයාත් ඉල්ලීමක් කළා රටේ තියෙන ආර්ථික ප්‍රශ්න යම් ආකාරයෙන් සමනය කරගන්න දේශපාලන ස්ථාවරත්වයක් රටට ලබා දෙන්න කියලා. ඒකට එක පියවරක් වෙන්න පුළුවන් අද දවසේ ලැබුණු මේ තීරණය. නමුත් එතනින් එහාට ඒව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්න කරන්නත් අවශ්‍යයි. ඒ සඳහා පිළිතුරුත් අවශ්‍යයි. දමසනාගේ ජසකත්කාචාරතුමා අපි කතා කරොත්තින් අපිට මේ යාළුවෝ නැති එක හදිස්සියකට උදව්වක් ගන්න බැරි තැනට රටක් විදියට අපි හුද කලා වුණාද කියන ප්‍රශ්නය. දැන් ඉන්දියාවෙන් ක්‍රෙඩිට් ලයින් 3ක් අත්සංකරා තමයි 4 පරක්කුයි. සමහර විට
විවිධ කාරණා ඒ ඇතුළේ කියවෙනවා. තෙල් ටැංකි සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, සිපිට්කෝ ඉන්ධනහල් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, එවැනි කාරණා එක පැත්තකින් සාකච්ඡා වෙනවා. මිතුරෝ අපිව නොබලන තැනට පත්වනේ ඇයි? දේශපාලන බලක්‍රීඩාවේ අපි සෙල්ලං කරලා අපි වහක දැම්මද? මොකක්ද එතන උනේ දමදිසානායක? මනෝජ් මම මේ කියන එකට ගොඩක් අය කියන්නේ සමහර විරුද්ධ වේවි. නමුත් මං විශ්වාස කරන දේ සහ මට වැටහෙන දේ සහ තර්කානුකූලව මට ගෙවලුවට එන දේ මං කිව යුතුයි. ඒක තමයි ලංකාවේ 1977න් පස්සේ විදේශ ප්‍රතිපත්තියක් නඩත්තු වෙලා නැහැ. විදේශ අමාත්‍යාංශයෙන් මගේ යාළුවෝ දැන් කේන්ති ගන්න පුළුවන් මේක ඇහිලා. ලංකාවට විදේශ ප්‍රතිපත්තියක් නැහැ. ලංකාවට විදේශ ප්‍රතිපත්තියක් නැති නිසාම තියෙනවනන්නේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඕනි රාජදූත මෙහෙවරකට අපි යන්නේ. ඒ නිසා ලංකාවේ තානාපති සේවයක් නැහැ. ඒ කියන්නේ මනෝජ් මා දැන් සෑහෙන කාලෙකින් අඳුරනවා. මම මනෝජ්ගේ කටහඬට කැමතියි. මනෝජ් එක මම ප්‍රෝග්‍රෑම් කරන්න කැමතියි. මනෝජ් ඉතාමත්ම මට දැන් විදිහට පරිණත සහ හොඳ මේ සංනිවේදකෙක්. ඉතින් මම රටේ මට බලයක් ආවොත් මං මනෝජ් මේ මොකක් හරි රූපවාහිනී සංස්ථාවේ සභාපති කරලා දානවා වගේ වැඩක් නෙවෙන්නේ. හරි. ඒක හරි ගැලපෙනවා. මොකද මනෝජ් සංනිවේදන ශාස්ත්‍රයට සම්බන්ධ නිසා. ඊටත් එහා කියමුකෝ මම මනෝජ්ව මේ අපි හිතමුකෝ වරාය අධිකාරිය සභාපති කරලා දානවා. ඒ වගේ වැඩ නෙවෙන්නේ. ඒ වගේ තමයි ලංකාවේ තානාපති සේවාවයයි කියන එක. ලංකාවේ රාජදූත මෙහෙවරක් නැහැ. හරි. එතකොට රාජදූත මෙහෙවරක් තියෙන්න නම් අපිට තියෙන්න ඕන ඉතාමත්ම ස්ථාවර මූලෝපායික ස්ට්‍රැටජිකල් විදේශ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එහෙම එකක් නඩත්තු වෙලා නැහැ. එහෙම එකක් තිබුණා ඊට පෙර. ඇයි මම මෙහෙම කියන්නේ? දැන් ඔබ මිතුරු ගැන කතා කරනවානේ. ජාත්‍යන්තර දේශපාලනය තුල සහ ජාත්‍යන්තර සම්බන්ධතා තුල මේ මනෝ මිතුරු නැහැ. තියෙන සාධක ෆැක්ටර්ස් තියෙනවා. මිතුරු කියලා හිතනවා. උදාහරණයක් විදිහට අපි දන්නවා ඉන්දිරා ගාන්ධි සිරිමාඩි බණ්ඩාරනායකයි යාළුවෙක්. ඉන්දිරා ගාන්ධි මෙහි ආවම එයාගේ ඔය යත් එකට සංගීතය ඉගෙන ගත්ත මිතුරු බලන්න ගිය තැනුත් තියෙනවා ලංකාවේ. එහෙම මිතුරු ඉන්නවා. හැබැයි රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදී මිතුරු නෙවෙයි තියෙන සාධක තියෙන්නේ. රාජ්‍යන් කියන්නේ ජාත්‍යන්තර ක්‍රමය තුල ඒකක ඒ ඒකක අතර තියෙන සම්බන්ධකම් නැත්නම් ඒවා සාධක විතර ගන්න ඕනේ. එතකොට ජාත්‍යන්තර සම්බන්ධතා කියලා කියන්නේ ඔය සාධක යම්කිසි නිශ්චිත රටක ප්‍රගතිය වෙනුවෙන් කොහොමද හරියට කළමනාකරණය කරන්නේ කියන කාරණා. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපි අය කියනවානේ හරි ලේසිය ඔවා කියන්න. ජපානයේ අපේ මිතුරෙක්, ඉන්දියාවේ අපේ ආදි කාලින මිතුරෙක්. ඔය කොයි රටට ගියාට පස්සෙත් මනෝජ් ඒ හැම රටකම රාජ්‍ය නායකයෝ කතා කරනකොට කියන දේ මොකක්ද දන්නවද? අපේ රටවල් දෙක අතර තියෙන්නේ මේ සංස්කෘතික සම්බන්ධතාවලින් එහා ගිය මේ අපේ ජනයා අතර තියෙනවා මෙහෙම හිත මිතුරු සම්බන්ධකම්. ඒත් බොරු ඒවා කවි. එහෙම නැහැ. ඔය ඇතුළේ තියෙන මූලෝපාය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ විදේශ ප්‍රතිපත්තියක් නොතිබුණ නිසා ඒ වගේම අපිට හරියවන් රාජදූත මෙහෙවරක් කරගන්නත් බැරි වුණා. ඒ නිසා අපිට කවිම තමයි කියන්න සිද්ධ වුණේ. මම මේක මේ දැන් එන්නම් ඔය මිතුරන් සම්බන්ධ කාරණේට. දැන් මිතුරන්නේ මගේ සාධක සම්බන්ධ කාරණේට. දැන් අපි වගේ රටක් න්‍යෂ්ටි කවි තියෙන රටක් නෙවෙයි. ආයුධ අතින් ශක්තිමත් රටක් නෙවෙයි. ලෝකයේ අනිත් රටවල් යටපත් කරගන්න පුළුවන් රටකුත් නෙවෙයි. අපි ඇත්තටම ගත්තොත් එම සාමාන්‍ය රටක්. අපේ රට තියෙන එකම හයිය මොකද්ද? අපේ රට ලස්සනයි. අපේ රට කොහෙ ගියත් ලස්සන රටක්. ඒක මං හිතන්නේ ලෝකේ ගොඩක් රටවල් වලට නැති එකක්. අපේ ස්වභාව ධර්මයේ ගත්තොත් එම හැමතිස්සෙම හියුමන් ෆ්‍රෙන්ඩ්ලි. يعني අපිත් එක්ක ලොකු රණ්ඩු හදාගන්න. අපි රණ්ඩුව කරන ගිහලා නායට හරිය යට වෙන එක වෙනම දෙයක්. දැන් උදාහරණයක් විදිහට රත්නපුර නගරයේ තියෙන්නේ ගඟේ වතුර වැඩි වුණාට පස්සේ ස්වභාව ධර්මයේ විසින්ම යට කරන තැනක. ඉතින් නගරේ හදපගෙන වැරද්ද. ඊට පස්සේ ඒකට ස්වභාවික ආපදා කියලා හරියන්නේ නැහනේ. ඒ වගේ අපේ රට ගැන අපි තේරුම් ගන්න ඕන අපේ රටේ ශක්තිය ගැන. අපේ විදේශ ප්‍රතිපත්තිය මොකද්ද වෙන්න ඕනේ මනෝජ්? මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය. හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මධ්‍යස්ථභාවය හෝ පාර්ශවීයභාවය නඩත්තු කරන්න අපිට විදේශ ප්‍රතිපත්තියක් තියෙන්න එපා. අපේ තියෙන අර එදා වේල ටුවස් වගේ. අර රටත් එක්ක මේ විදිහට මේ රටත් එක්ක මේ විදිහට. ඒ වුණාට අපිත් එක්ක ගනුදෙනු කරන අනිත් රටවල් වල තියෙන විදේශ ප්‍රතිපත්තිය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අපි රටක් විදිහට ගත්තට පස්සේ අපේ රටට තීරණාත්මකව බලපාන රටවල් කීපයක් තියෙනවානේ. ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, ඇමරිකා,
එක්සත් ජනපදය. දැන් ඒතර මේ රටවල් අතර තියෙන ගැටුම් ගැන හිතුවොත් දැන් එකපාරම බැලුනට වෙන්නේ ඉන්දියාවයි ඇමරිකාවයි හොඳ නෑ වගේ. නෑ. ඒ කට්ටිය මූලෝපායක ශාස්ත්‍රයේ ඉතාමත්ම එක්කහුව වෙලා කටයුතු කරන්නේ. ඊළඟට ගත්තොත් එහෙම ඉන්දියාව සහ චීනය අතර තියෙන ප්‍රශ්නයක්. අපි ඒක හරියට කළමනාකරණය කළ යුතුයි. අපි ඉන්දියාව පැත්ත ගත්තොත් චීනය තරහ වෙනවා. චීන පැත්ත ගත්තොත් ඉන්දියාව තරහ වෙනවා. ඒතර දැන් අපිට මොකද්ද කරන්න වෙලා තියෙන්නේ? මේ යාළුකම් පවත්වන එක නෙවෙයිනේ. යුන්සියන් ආවයි කියලා පාහියන් ආවයි කියලා ඇවිල්ලා නිකනුත් නෙවෙයි. අපේ තේරම දේවල් ටික අරන් ගියා මේ ත්‍රිපිටක වගේ දේවල්. ඒක වෙනම කතාවක්. නමුත් ඔය බොරු කතා කියලා වැඩක් නැහැනේ. මේ සාධක අපි හරියට කළමනාකරණය කරනකොට අපි කියන්න ඕනේ අපි රටක් විදිහට ඉන්නේ මධ්‍යස්ථ තැනක. දැන් සරල උදාහරණයක් මම කියන්නම්. රුසියාවෙන් අපිට ඉන්ධන ගන්න පුළුවන් කියලා තියෙද්දී ඒක කඩාකප්පල් වීම සම්බන්ධව එක එක මත කියන මම දන්නේ නැහැ ඒ වගේ. වැරදි භාවය. නමුත් මොකද්ද කිව්වේ? ඇමරිකාව තරහ වෙයි කියලා. අන්තිමේ සිද්ධ වුණා ඇමරිකානු තානාපතිනියට කියන්න ඕගොල්ලෝ තෙල් ගන්න ඔයාලා තෙල් ගත්තයි කියලා අපි තරහ වෙන්නේ නැහැ කියලා. එයා කියනකම් එහෙම අපි ඇයි බය වුණේ? අපිට අර මධ්‍යස්ථ තැනක ඉඳගෙන අපි වගේ රටක් හැම රටක් එක්කම ගනුදෙනු කරන්නේ එක හා සමානව ඕගොල්ලෝ ගැටෙන්න. හැබැයි අපි ඒ ගැටුමට සම්බන්ධ වෙන්නේ නැහැ කියන තැනට එන්න නම් අපිට නිකන් විදේශ ඇමතිවරු විතරක් ඉඳලා හරියන්නේ නැහැ. අපිට විදේශ ඇමතිවරු ඉන්නවා, විදේශ අමාත්‍යංශ තියෙනවා, තානාපති කාර්යාල තියෙනවා. හැබැයි නැත්තේ මොකද්ද? විදේශ ප්‍රතිපත්ති නැහැ, විදේශ සේවාවක් නැහැ, රාජතාන්ත්‍රික සම්බන්ධතා නැහැ. ජාත්‍යන්තර සාධකත් එක්ක ගනුදෙනු කිරීමේ මූලෝපායික වැඩසටහනක් අපිට නැහැ. හැබැයි අනිත් රටවල් වලට තියෙනවා. තියෙන හින්දා ඒ කට්ටිය දෙනවනේ ක්‍රෙඩිට් ලයින්. ක්‍රෙඩිට් ලයින් වලින් පිටිපස්සේ තව ලයින් තියෙනවා. හරි. ඒ ලයින් අපිට අහුවෙන්නේ නැහැ. ඉතින් කරන දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මනෝජ් ඇහුව ප්‍රශ්නේ තමයි ඇයි අපිට මිතුරු නැතුනේ කියලා. ඔය කොහෙන් බාහිර මිතුරන් ගැන නැහුවේ. ඔව්. ජාත්‍යන්තර ක්‍රමය තුල ක්‍රමය කියන වචනේ වැරදි. ජාත්‍යන්තර පද්ධතිය තුල මිතුරන් නැත. තිබෙන්නේ සාධක. ඒ සාධක කළමනාකරණය කිරීමට තරම් දක්ෂ මූලෝපායික රාජතාන්ත්‍රික භාවයක් අපි වර්ධනය කරගත යුතුයි. මං කියන්නේ මේවා පාඩම් අපිට. බලන්න අපි අසරණ ලයින් අසරණ විල්ල මනෝජ් කවුද අපිට උදව් කරන්නේ? කිසි කෙනෙක් උදව් කරන්නේ නැහැ. ඔව්. දැන් ඊළඟට ධම්මදිසානායක ජේෂ්ඨ කතිකාචාර්යතුමා අපි දැන් දීර්ඝ කාලීනව අපි හිතා බැලිය යුතු කාරණා ගැන අපි හිතනවාද කියන ප්‍රශ්නේ තියෙනවානේ. දැන් අපි දැක්කා ඊයේ පෙරේද සංසන්දනය කරනවා 2020 දෙසැම්බරුයි 2021 දෙසැම්බරුයි ආනයන වියදම. අපි ආනයන සීමා කරා කිව්වට 2020ට සාපේක්ෂව 2021 46.8කින් ආනයන වියදම ඉහළ ගිහිල්ලා තියෙනවා. නැව්ගාස්තු 160කින් වැඩි වෙලා තියෙනවා. අපේ අපනයන යම් ප්‍රමාණයකින් ගියා තමයි වැඩි වුණා තමයි ඊට වඩා වැඩි ප්‍රමාණයකින් අපේ ආනයන බිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක් ඇතුලේ අපිට ගෑස් ටික ගෙනල්ලා තෙල් ටික ගෙනල්ලා පෝර ටික ගේනවට එහා ගිය ගමනක් රටකට යන්න තියෙනවා. මේ දැන් කාලයක් තිස්සේ එහෙම නොවෙන්නත් මෙතනින් එහාට එක හදාගන්නත් අපිට වැඩපිළිවෙලක් තියෙනවා කියලා ඔබ හිතනවද? තාම නෑ මනෝජ්. මම දන්න විදිහට මේවා මේ අපි මේ ගෝස් කැලලක්වත් මෙහි හදන්නේ නැහැ. හිතන්න අපි ලෙඩ වෙනවා, අපි තුවාල වෙනවා ඉස්පිරිතාල. ලංකාව දූපතක්. ගොඩබිමට වඩා දෙගුණයක් මූද තියෙනවා. ලුණුත් ගෙන්නනවා, මාළුත් ගෙන්නනවා. ඒ වගේ විතරක් නෙවෙයි සනීප ආරක්ෂක තුවාලයක්වත් මා දන්න විදිහට නම් මෙහි හදන්නේ නැහැ. ප්‍රශ්නේ මේකයි. ඉතින් මේ වෙලා තියෙන දේ තමයි මේක ඇත්තට මේක පැත්තකින් ණය රාජ්‍යයක්. ඒ කියන්නේ ණය ගැති හැමතිස්සෙම ණයමනේ ණයෙන්නේ නඩත්තුලා තියෙන්නේ. මේ වෙලාවෙත් අපි ණය විතරයිනේ කතා කරන්නේ. ණය විතරයි. නිෂ්පාදනය කරන කතා කරන්නේ නැහැ. කොහොමද අපේ ආනයන වියදම් අඩු කරගන්නේ කියන එක ගැන අපි කතා කරන්නේ. ආනයන ආදේශන මෙහි හදන්නේ කොහොමද කියන සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. ඊළඟට ගේන දේවල් නාස්ති කරන්නේ නැතුව පරිභෝජනය කරන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරන්නේ. ඒකයි මම කිව්වේ මේක සංස්කෘතික ප්‍රශ්නයක් මනෝජ්. මේක දේශපාලන ප්‍රශ්නයක් තමයි. ඒක මේ සංස්කෘතික ප්‍රශ්නේ හැදුවේ දේශපාලන ප්‍රශ්නයක් නිසා. දැන් උදාහරණයක් ඔබ ඉස්සෙල්ලා මතක් කරා මහ බැංකුවේ අධිපතිවරයා කියන දේ. දේශපාලන ස්ථාවරභාවයක් ඕනේ අපිට මේ ගමන යන්න නම් කියලා. ඒකම තව එකක් අපි ඔතෙන් එකතු කරන්න ඕනේ. මේ අර්බුදයේ හේතුව මොකද්ද? අපේ රටේ දේශපාලනයේ අර්බුදය. මොකද හේතුව අපේ රටේ මේක මෙහෙම කිව්වොත් සමහර අයට තේරෙවි. අපේ රටේ බල දේශපාලනයේ මිස යහපත් ආණ්ඩුකරණයක් අපි කවදාවත් දැකලා නැහැ. එහෙනම් අපේ රටේ ආණ්ඩු කරන අර්බුදයකුත් තියෙනවා. ඒකට පරිපාලකයෝ සම්බන්ධයි, ව්‍යාපාරිකයෝ සම්බන්ධයි. අනිත් පැත්තෙන් ගත්තොත් එම දේශපාලන අර්බුදයකුත් තියෙනවා. මේ දෙකම එකට එකතු වුණාට පස්සේ අතිදැවැන්ත ජාතික අර්බුදයක්. ඒතර මහ බැංකුවේ අධිපතිතුමා විධිමත්ව රටේ ආර්ථික තත්ත්වය ගැන තක්සේරුවකින් යුක්තව
ඒක අනාවැකි කියන්න පුළුවන් මට්ටමකට ඉඳගෙන කියනකොට කරුණාකර දේශපාලන ස්ථාවර භාවයක් හදලා දෙන්න කියලා අපේ කට්ටිය මොකද කරන්නේ? ස්ථාවර භාවයට. අද අපේ පාර්ලිමේන්තුවේ තියෙන දේශපාලන ස්ථාවර භාවයක ගති ලක්ෂණද? නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ගත්තට පස්සේ අපි අපේ රට ජාතික රාජ්‍යයක් විදිහට මේක අපි තේරුම් ගත යුතුයි මනෝජ්. මේක ඇවිල්ලා ආණ්ඩු අර්බුදයක් නෙමෙයි මේ දේශපාලන. මේක රාජ්‍ය අර්බුදයක්. රාජ්‍යම අර්බුදයට ගිහලා තියෙන්නේ. ආණ්ඩු කෙනෙක් කැලලක් නෙමෙයි මේකේ. රාජ්‍යම අර්බුදයට ගිහලා තියෙන්නේ. ඒ අර්බුදයෙන් ගැලවෙන්න නම් අපිට අඩුම ගානේ දැන්වත් අවශ්‍යයි මූලෝපායක සලස්මක්. සහ මූලෝපායක චර්යාවක් අවශ්‍යයිනේ. මේක තවම නැහැ. ඒක නිසා තමයි මම කියන්නේ කවුරු ජනාධිපති වුණත් ඒ ජනාධිපතිවරයා අර අතරමැදියාගේ කාර්යභාරය කරේ නැත්තම් මේ රට කොට ගන්නවා බොරු. ගොඩක් දේවල් වලට අතරමැදිකම් කරන්න ඕනේ. මොකද හේතුව පලි ගැනීමේ චේතනාවෙන් ඉන්න පාර්ශව නිවීම සඳහා අතරමැදිකම් කරන්න ඕනේ. ගැටුමට එන පාර්ශව ගැටුම අයින් කර ගැනීම සඳහා අතරමැදිකම් කරන්නට ඕනේ. රටේ සංවර්ධනය සම්බන්ධයෙන් විවිධාකාර විවිධ මත සහිත කණ්ඩායම් ඉන්නවා. ඒ කණ්ඩායම් එක තැනකට ගෙනීම සඳහා මේ අතරමැදිකම් කළ යුතුයි. මම සරල උදාහරණයක් කියන්නම් මනෝජ් ලංකාවේ කිතුල් ගස් වලින් පාවිච්චියට ගන්නේ 15%. අනිත් කිතුල් ගස් ඔහේ මල් පිපෙනවා. ඔහේ ඇට හැදෙනවා. ඒවා වඳුරෝ කලවැද්දෝ ගිලිනවා. එච්චරයි. මම අහන්නේ ලෝකෙ කොහෙවත් නෑ මනෝජ් ලංකාවේ කිතුල් පැණිවලට සම කළ හැකි සහ ඊට වඩා ඉහළින් යන සාකයකින් ගන්න පැණි වර්ගයක්. හැබැයි දැන් ලංකාවේ කිතුල් හැදෙන්නේ කවදා ඉඳන්ද? ඒකයි මම කියන්නේ අපි තනිකරම ණය ගැති රාජ්‍යයක් ණය රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එම චින්තනයක් සහ දර්ශනයක් නැති එවැනි චින්තනයක් සහ දර්ශනයක් මත වැඩපිළිවෙළ සකස් කරන්නේ නැති බොරු රාජ්‍ය හැවක් තියෙනවා. මේක රාජ්‍ය නෙවෙයිකට මට මතකයි ඉස්සර මගේ ඉස්සරනේ දැන් තෝ මගේ මිත්‍රයෙක් චරිත හේරත්. චරිත මට හර හැමදාම විහිළු කරන තමසේ පුදුම විදිහේ රාජ්‍යවාදියෙක් කියලා. ඔව් මම අද රාජ්‍යවාදියෙක්. ඇයි? රාජ්‍ය විතරයි මිනිස්සුන්ට ඔය කියන ජීවිත දේපල නිදහස ලබා දෙන්නට හැඟීමකින් වැඩ කරන්න පුළුවන් ආයතනක විව්වේ. ඒක වෙළඳපොළ නෙමෙයි කරන්නේ. වෙළඳපොළ ඒ තැනට හරව ගන්න පුළුවන් වෙන්නේ රාජ්‍යයකට. ඉතින් මම රාජ්‍යවාදියෙක් වීම වැරද්ද මොකද්ද මනෝජ්? ඒ නිසා අපි මේ රාජ්‍ය ගොඩනගා ගන්නවා නම් මනෝජ් මට හිතෙන්නේ මීට වඩා කැපකිරීම සහ අපේ බොරු පූජා නම් නැත්නම් අපේ බලවන්තකම් නම්බුකාරකම් ගොඩක් දේවල් කැප කරන්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම අවුරුද්දකටවත් සම්මුතියකට යා යුතුයි. ඒක ජාතික සම්මුතියක්. ඒ ජාතික සම්මුතිය කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ විතරක් තියෙන සම්මුතියක් නෙවෙයි. පාර්ලිමේන්තුවෙන් පිට තිබෙන සමාජ බලවේගات එකට එකතු වුණු සම්මුතියකට ගියේ නැත්නම් මේ රට මීට වඩා නරක තැනකට යනවා. ඔව්. يعني එහෙම සම්මුතියකට යන බවක් පේන්නේ නැහැනේ. ඒක තමයි මෙච්චර බල කියන්නේ මේ වචන ඔවුන් හුවා දක්වනවා අනිවාර්යයෙන්ම. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙන්න පුළුවන්, ඒක ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, අගමැතිවරයා වෙන්න පුළුවන්. මේ වචන ඔවුන් පාවිච්චි කරනවා. ඒ අවශ්‍යතාවය කියනවා. හැබැයි ප්‍රායෝගිකව වැඩපිළිවෙලෙන් ඒක තියෙනවා කියන එක සමාජයට ඒත්තු ගන්නන්න බැරි වෙලා තියෙනවා. ඒකට අපි යෝජනාවක් කරන්න පුළුවන් මනෝජ්. ඔව්. ඒකට නරක යෝජනාවක්. මම කියන්නේ අපිට පේනවා පාර්ලිමේන්තුව තුල ඉන්න අති බහුතරයකට එවැනි සම්මුතියක් සඳහා අවශ්‍යතාවයක් නැහැ. ඔවුන්ට ඕනි ගැටුමක්. ගැටුමක් කියන්නේ බෙදීම. ඔව්. ඒ බලය වෙනුවෙන්. බලය ධනය වෙන ගොඩක් දේවල් වෙනුවෙන්. ඔව්. අපි මෙහෙම යෝජනාවක් කරමු. මනෝජ් විශේෂයෙන්ම ගත්තොත් මේ ගුවන්විදුලි නාලිකාව නොසන කෙනෙක් නැහැ. ගොඩක් අය අහනවා. මේ මගේ ගෙදර දරුවෝ තුන්දෙනාටම ආගේ නම හිම හොඳටම කටපාඩම්. ඊයේ ටෙලිෆෝන් එකෙන් කතා කරනකොට කිව්වා මේ අපච්චි මේ එයාට මනෝජ් උදටියාවල නේද කතා කරන්නේ කියලා. ඒ තරම්ම ඔබලා සමීපයි. හරි. මම කියන්නේ දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225ම යම්කිසි විදිහේ සමෘද්ධිමත් ජීවිතනේ ගෙවන්නේ. ටික කාලයකට മന്ത്രി කමයේම ඉඳගෙන ඇමති කමයේම ඉඳගෙන අඩුම ගානේ අවුරුද්දක් මේ සම්මුතිකාමී වැඩේට උදව් කරන්න එපා. කරදර නොකර ඉන්න. හැබැයි ඒ කරදර නොකර ඉන්න අවකාශය ඇතුලේ අනුප්‍රාප්තික ජනාධිපති අනෙකුත් දැන් අගමැති කෙනෙකුත් එයිනේ. මේ සේරම මේ අතරමැදි කාර්යභාරයේ මූලිකත්වය ගන්න. අතරමැදියාගේ කාර්යභාරය අපට අලුත් දෙයක් නෙවෙයිනේ. අපේ රටේ යුද්ධය සම්බන්ධයෙන් අතරමැදියෝ කී දෙනෙක් මැදිහත් වුණා. ඇයි අපිට බැරි ඒක කරන්න? මම නම් මේ යෝජනා කරන්නෙම අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් අනිවාර්යෙන්ම නිවුණු. ඒ වගේම ගත්තොත් මේ ප්‍රශ්නෙන් රට ගලවා ගැනීම සම්බන්ධ වූ දැවැන්ත කැපකිරීම කරන අතරමැදි බවට පත් විය යුතුයි. මම යෝජනා කරන්නේ පාර්ලිමේන්තුව තෝරලා දුන්න ජනාධිපති කෙනෙක් කරුණාකර මම ඉල්ලා හිටින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඔබ ඒ අතරමැදියාගේ කාර්යභාර ගන්න. ඔබට යම්කිසි චෝදනා තියෙනවා නම්
යම්කිසි මේ පැමිණි කන එකන හැම එකව කියනවා මම හිතන්නේ හැම දෙයකින්ම වෙනස් වූ ජාතික සම්මුතියක් ඇතුලේ වැඩ කරන්න පුළුවන් කෙනෙක් කියලා ඔප්පු කරන්න ඕන පුළුවන් නම් අවස්ථාවක් ලැබිලා තියෙනවා. මොකද පාර්ලිමේන්තුවේ ශක්තිය සමාජ ශක්තිය යටපත් කිරීම සඳහා භාවිතා කරන එක නෙවෙයි මේ වෙලාවේ කළ යුත්තේ. පාර්ලිමේන්තුවේ ශක්තියයි සමාජ ශක්තියකට ඒකාබද්ධ කරලා අපි ජාතික අරමුණකින් ඉස්සරහට යන එක. ඔව්. දැන් යම් විදිහකට අපි අර කලිනුත් වගේ දේශපාලන අස්ථාවර බව පේන්න තියෙනවා. එතකොට සමාජයේ යම් මතයක් තියෙනවා. දැන් අපි දැක්කනේ මේ පත්වුණු ජනාධිපතිවරයා විශාල ජනවර්මකින් පත්වුණු ජනාධිපතිවරයෙක්. ඔහුට සමාජයේම බලකර සිටියා දැන් ඇති යන්න කියලා. ඒ අනුව ඔහුට යන්න සිද්ධ වුණා. ඉතිහාසයේ හැම දෙයක් සිද්ධ වෙච්ච ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාව. එතකොට මේ ක්‍රියාදාමය පිළිබඳව උණු පොරොන්දු පිළිබඳව ජනතාව බාර දුන්නු කාර්යය පිළිබඳව සහ උන් ඒකට ප්‍රතිචාර දක්වපු විදිහ පිළිබඳව ජනතාව කැමති නැහැ කියලා පේන්න තියෙනවා. එතකොට කෙටි කාලයකින් ආයි ඡන්දකට යන වෙලාවකදී මොනවා වේද කියන්නේ අපි දන්නේ. මේ කණ්ඩායමට ඒ අවශ්‍යතා ඉෂ්ට කරලා සමත් වෙන්න පුළුවන් වුණොත් ඔවුන්ට පුළුවන් වෙයි ආයිමත් වරම ගන්න. මේ අසමත්භාවයම නම් දිගටම පෙන්වන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා නම් උන්ට වෙයි යන්න. හැබැයි අර ඔබ කිව්වා වගේ රාජ්‍ය පවතින්න ඕනේ. ආණ්ඩු මාරු වෙයි. ඒ සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙලකට අපි මොනවද ගන්න ඕන ක්‍රියාමාර්ග? කියන්නේ එක ආණ්ඩුවකින් LRT ගැන කතා කරනවා ඊළඟ ආණ්ඩුවම LRT නැති වෙනවා. එක ආණ්ඩුවකින් සංචාරක කර්මාන්තය කතා කරනවා ඊළඟ ආණ්ඩුවම පස්සේ ඒක යටපත් වෙනවා. අර දැන් අර මට පැහැදිලි මනෝචාරක මම හිතන්නේ ඇත්තටම මේ අපිට අවශ්‍යයි මනෝජන් රාජ්‍ය ප්‍රතිපත්ති වෙනුවෙන් තීරණාත්මකව පෙනී සිටින පාර්ලිමේන්තුවෙන් පිට රාජ්‍ය ව්‍යුහයක් අවශ්‍යයි. සමාජ ව්‍යුහයක් නෙමෙයි මම කියන්නේ. රාජ්‍ය ව්‍යුහයක් අවශ්‍යයි. ඒක ලෝකේ බොහෝ රටවල තියෙනවා. ඉන්දියාවට රෝ එක තියෙනවා. සෝවියට් එකට තිබුණා KGB එක. කොහෙටද මේ ඇමරිකාවට තියෙනවා CIA එක නැත්නම් FA එක තියෙනවා. ඉතින් මම හිතන්නේ මොකද අර ඉන්දියන් වට්ටු මිනිහා එක එක ආකාරයෙන් ගොඩ එන්න හදනවනේ. මං කියන දෙයට එහෙම දැනෙන්න පුළුවන් කට්ටියට. නමුත් බල දේශපාලන අරගලය තුල ඉන්න අයට බොහෝ විට අපවැනි රටක අර ප්‍රතිපත්තිමය කාරණාවලින් කැලවෙන්න වෙනවා නැත්නම් ප්‍රතිපත්තිමය කාරණා අවභාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒක ඉතින් අපිට තේරෙනවා. ඒක තේරෙනවා. හැබැයි ඒ කට්ටිය අවභාවිතා කරන්න ගියත් අවභාවිතාවට ගත නොහැකි ආකාරයෙන් ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පෙනී සිටින නීත්‍යානුකූල රාජ්‍ය ව්‍යුහයක් අපිට අවශ්‍යයි. ඒක කාටවත් ඒක අවභාවිතා කරන්න බෑ. අපි සරලව මෙහෙම හිතමු. ස්වාධීන විගණන කමිෂම යම්කිසි රටක තියෙනවා කියලා කියන්නේ මුදල් අවභාවිතා කරන්න බෑ, දේපල අවභාවිතා කරන්න බෑ, අවකාශය අවභාවිතා කරන්න බෑනේ. ඇයි ඒ? අනිත් එක මෙන්න මෙහෙමයි. අපි ගොඩක් අය වරද්දාගෙන ඉන්නවා එකක්. දැන් ගොඩක් අය හිතනවා මේ කොමිෂන් සභාහාරයේ ස්වාධීනයි. ස්වාධීන වෙන්න ඕන. උදාහරණයක් විදිහට මේ එකට කොයිතරම් ජනමතයක්ද තියෙනවා කියනවා නම් මනෝජ් අපේ රටේ ඒක කොමිෂන්කවත් ඇත්තම ස්වාධීන කොමිෂන් සභාව කියලා නැහැ. හැබැයි කට්ටිය කියන්නේම ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ස්වාධීන විගණන කොමිෂන් ඔහොමනේ කියන්නේ. ඒ කියන්නේ එහෙම ඇල්මක් තියෙනවා ඒවා සම්බන්ධයෙන්. අවධාරණය කරන්න ඕන කාරණේ මේකයි. ඔය කොමිෂන් සභාව ස්වාධීන වෙන්නේ ආණ්ඩුව වලින් මිසක රාජ්‍යෙන් නෙවෙයි. බලපෑම් කරන්නේ ආණ්ඩුව. නෑ ඒකනේ මම වෙන එකක් කියන්නේ. ඒ කියන්නේ කොමිෂන් සභාව ස්වාධීන විය යුතුයිනේ. ඔව්. නැතුව වැඩ කරන්න බෑ. හැබැයි ස්වාධීන වෙන්න ඕනේ කාගෙන්ද? ආණ්ඩුවේ. ආණ්ඩුවේ. රාජ්‍යෙන් නෙවෙයි. රාජ්‍යන් ස්වාධීන වුණොත් මේක වෙන වැඩක්. ඒකට හේතුවක් තියෙනවා. කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන්නේ කාගේ බලයේද? බලයෙන් කාගේ අධිකාරියද? ජනයා සතුව බලය තියෙනවා. ඒ බලයෙන් කොටසක් කමිෂන් එකට දුන්නට පස්සේ ඒක අධිකාරියක් වෙනවා. ඒ කොටස ක්‍රියාත්මක කරන්නේ. ඒක රාජ්‍යයට යාවක් කියන්න ඕනේ. ආණ්ඩුවට දීලා තියෙන්නේ ජනයාගේ බලයෙන් කොටසයි. ඒ නිසා තමයි අධිකාරි බලයක් යාට තියෙන්නේ. බලය නෙමෙයි තියෙන්නේ. ඔතොරිටේටිව් පවර් එකක්. ඒකනේ නීතිය එක සීමා කරලා තියෙන්නේ. මෙහෙමයි කියලා. ඒතර එහෙම ගත්තට පස්සේ දැන් අපිට හොඳම උදාහරණය තමයි අපේ විගණන කොමිෂන් එක 100%කින් ආණ්ඩුවලින් ස්වාධීන කරන්න පුළුවන් නම් අපිට. ඒක රාජ්‍යයට වග කියන රාජ්‍ය වෙනුවෙන් පෙනී හිටින ව්‍යුහයක් පමණක් බවට පත් කරන්න පුළුවන් නම් මේ රටේ මූල්‍ය අවභාවිතා අති විශාල වශයෙන් අවම කරන්න පුළුවන් මනෝජ්. එවැනි කොමිෂන් සභා ගොඩක් ඕනේ අපිට. මොකද ජනයාගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන එකම ආයතනය බවට ආණ්ඩුව විතරක් පත් කරාට පස්සේ මේ විශේෂණය වෙන එක අරුමයක් නෙවෙයි. ජනයාගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නගන තව ආයතන කීපයක් අපිට අවශ්‍යයි. රාජ්‍යයට වග කියන රාජ්‍යයට වග කියනවා කියන්නේ ජනයාට වග කියන. ඉතින් මේක නෑ. ඔබ අහන්නේ මගින් මොකද කරන්න ඕනේ කියලානේ. මෙන්න කරන්න ඕනේ දේ. කරුණාකරලා 20න් නැති කරපු ස්වාධීන කන් ටික ආපහු දෙන්න.
19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා විධිමත් ආණ්ඩුක්‍රම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඊටත් එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම සංශෝධනය ගැන කතා කරමින් හිටියනේ. ඒක කරමින් පෙන්වන්න අපි ආණ්ඩු බලයට වඩා රාජ්‍ය ගොඩනැගීමට කැමතියි කියලා. ඉතින් මේක කියනවා හැර අපි වගේ අසරණෝ වෙන මොකද්ද කරන්නේ මනෝජ්? ඒක අපිට දැන් කියලා එපා වෙලා තියෙන්නේ. අපේ අසරණකමට කන් දෙන්න කියලා අපි යෝජනා කරමු. පැහැදිලිවම. ඒ තරම් අසරණයි. ඒ තරම් අපි අසරණයි. හේතුව තමයි ඒ කියන්නේ මේ වගේ හරියට අපේ ගොඩක් පාලකෝ කරන්නේ විසඳුම් තිය දන්නවා ඒ කට්ටිය. විසඳුම් පේනවා. නමුත් එයාලගේ අරමුණු නිසා අර විසඳුම් නොදැක්කා වගේ වැඩ කරනවා. ඉතින් රාජ්‍ය හැමදාම අනතුරේ. තව වෙනදයක් මනෝජ්. අනිවාර්යෙන්ම මහ බැංකුව ස්වාධීන කරන එක. කොහෙන්ද? ආණ්ඩු පාලනේ. රාජ්‍ය පාලනේ තියෙනවා. ඒකම මේ කියන්නේ කරුණා කළා පුළුවන් නම් මේ දේශපාලන ඉංජිනේරු විද්‍යාව රාජ්‍ය ශිල්පය කියන එක ප්‍රගතිශීලී මහජන අරමුණු වෙනුවෙන් නඩත්තු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව මදක් නැවති සිතන්න කියන එක තමයි අපි පාලකයන්ට අපි කරන්න ඕන ඉල්ලීම. මෙහෙම දෙයක්ත් තියෙනවා. දේශපාලන හොඳ දේශපාලන ඉංජිනේරුවන් ඉන්න බව පේනවා. හැබැයි රටේ යහපත වෙනුවෙන් ඒ ඉංජිනේරු විද්‍යාව ඉංජිනේරු දැනුම පාවිච්චි කරනවාද කියන එකේ ප්‍රශ්නකුත් තියෙනවා. අනිවාර්යෙන්ම. නැත්තම් ඒ ඉංජිනේරු ඒ දේශපාලන ඉංජිනේරුවන්ගේ ක්‍රියාකලාප හරහා ඔවුන්ගේ අවශ්‍යතා සපුර ගන්නවා වගේම රටේ අවශ්‍යතා සපුරන්න බැහැ. සමහර අය ඉන්න ඇත්තටම ඉංජිනේරු විද්‍යාවම කරපු දේශපාලන ඉංජිනේරු විද්‍යාවක් දන්න අය ඉන්නවා. නමුත් කරන දෙයක් පේන්නේ නැහැ අපිට. පැහැදිලිවම. හිනා වුණාට හිනා වෙන්න ඕන වෙලාවක් නෙවෙයි. ඊටාම අසරණයි. ඒ හින්දා ඒ පිළිබඳව සංවේදී වෙන්න කියලා අපි ඔබට ඉල්ලනවා. ඔබ වෘත්තියටද කරන්නේ ආසාවටද කරන්නේ දේශපාලනය කියන එක අපි දන්නේ. නමුත් රට වෙනුවෙන් යහපත් තීන්දුව తీරන ගන්නේ කියන විශ්වාසයෙන් ඔබ ජනතාව පත් කරලා යවලා තියෙනවා. ඒ පත් කරපු ජනතාව සමහර විට මේ ඔබට ඇහෙන වෙලාවෙත් රටේ එක පැත්තකට ලයිට් නැති වෙන්න පුළුවන්. විදුලිය කප්පාදු වෙලා තියෙන්න පුළුවන්. අඳුරේ අතපත ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ එහෙම අඳුරේ අතපත ගන්න එපා කියන ඉල්ලීමෙන් අපි අද net fm unlimited නිමාවට පත් කරනවා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ධම්මදිසානායක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමාට අපේ ආරාධනෙන් අද වැඩසටහනට සහභාගී වුණාට බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම මනෝජ් ඔබ ඇතුළු කණ්ඩායමට ස්තුතියි. විශේෂයෙන්ම මනෝජ් දන්නවා මනෝජ් එක්ක කතා කරන්න කැමතියි කියලා. ඔබ හොඳ සංවාදකෙක්. ගොඩාක් ස්තුතියි මට ආරාධනා කරාට. බොහොම ස්තුතියි ඔබේ ඇගයීමට. අපිට ඉලක්කම් නැහැ. එහෙම ප්‍රතිපෝෂණයක් තමයි තියෙන්නේ. නැවතත් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් එහෙමනම් අපි අන්ලිමිටඩ් තුලින් සමුගන්නවා. ප්‍රාර්ථනය සැමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. Net FM Unlimited.